තෙරුවන් සරණයි හැම දිනාටම. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපි පසුගිය සතියේ සාකච්ඡා කළා අකුසල චෛතසික නැත්නම් අකුසල් සිතිවිලි කොහොමද අකුසල චිත්තයන් වලට යෙදෙන්නේ කොහොමද කියලා. අකුසල චිත්ත කීයක් තිබෙනවද? අකුසල චිත්ත කීයක් තිබෙනවද? දාහතරයි. අකුසල චිත්ත? Oh, sorry. අකුසල චිත්ත තියෙනවා 12. 12යි. අකුසල චෛතසික 14යි. 14යි. ඉතින් මේ ඉලක්කම් අපිට වැදගත්. හැබැයි අපි ඉලක්කම් ටික දැනගත්තයින් පස්සේ අර අකුසලයක් වෙනකොට එකපාරට අපි ගන්න ඕන ඔය ටික. නැත්තම් ඉලක්කම් මතක තියාගන්න එකත් ලොකුම දෙයක් නෙමෙයි. දැන් අපි හිතමු දැන් ලෝභය සම්බන්ධව සිත් තිබෙනවා. කීයක් තිබෙනවද? 8ක් තිබෙනවානේ. දෝෂය සම්බන්ධව සිත් 2ක් තිබෙනවා. මෝහය සම්බන්ධව සිත් 2ක් තිබෙනවා. ඒ කියන්නේ සරලව ගත්තොත් දැන් ඔය ඉලක්කම් බලන්න කලින් ගත්තොත් ඒ කියන්නේ අපිට ලෝභය ක්‍රම කීයකට ඇති වෙන්න පුළුවන්ද? ඒ සංකලනත් එක හිතුවොත් ලෝභය ක්‍රම කීයකට ඇති වෙන්න පුළුවන්? 8කට. අවස්ථා 8ක්. ඒ කියන්නේ 8 විදියකට සමානට එක විදියක් දවසෙම තියෙන්න පුළුවන්. නමුත් 8 විදියකට පමණයි කෙනෙකුට ලෝභය ඇතිවන්නේ. ඒ වගේම ද්වේෂය දෙවිදියකට. දවසේ හෝ කාලාන්තරයක් තිස්සේ. මෝහය අපිට හැමතැනම තියෙනවා. මෝහසිත නමුත් විශේෂ මෝහසිත දෙකක් තිබෙනවා. ඒක අවස්ථා දෙකකට විශේෂයෙන් ඇති වෙනවා. ඉතින් අපි කතා කළා මේ අකුසල චෛතසික දැන් මේ චිත්ත 12ට යෙදෙන චෛතසික 14ක්. ඒ 14න් අපි කිව්වා 4ක් හැම අකුසල චිත්තයකම තියෙනවා. මතකද? 4ක් හැම එකෙම. දැන් අපිට අකුසලයක් ඇති වෙන හැම මොහොතකම මේ 4 තියෙනවා. මොනවද මේ 4? ලෝභ, ditthi, මාන, උද්ධච්ච. අකුසල මම කියන්නේ අකුසල 4ක් තියෙනවා. සියලුම අකුසලයන් වලදී 4 තියෙනවා. ඒ වගේම විශේෂ තැන් කීපයකදී අර කීප දැන් මේ කියන ඒවා තියෙනවා. ඒ කියන්නේ අපි අකුසලයක් කරනකොට මේ 4 මේ චෛතසික 4 අනිවාර්යෙන්ම ඒ අපේ අකුසල චිත්තය සමග වැඩ කරනවා. මොනවද මේ 4? මෝහ, අහිරික, අනොත්තප්ප සහ උද්ධච්ච. උද්ධච්චය. මතකයිනේ. අපි උඩට තව නමක් කියනවා අකුසල සාධාරණ කියලා. එතකොට සෑම අකුසල චිත්තයක් එක්ක මේ 4 වැඩ කරනවා. මෝහ කියන්නේ අපිට මෝහයක් තියෙනවා. අකුසල් කරන්නේ මෝහය නිසානේ. ඊළඟට පව් කරන්න ලැජ්ජ නැති ගතියක් තියෙනවා. හැම අකුසලයක මේක තියෙනවානේ. අකුසලයේ කරන්න කලින් කරනකොට. ඒ වගේම පව් කරන්න අකුසල් කරන්න බය නැති ගතිය, ලැජ්ජ නැති ගතිය, වගේම බය නැති ගතිය
අනුත්තප්ප කියන්නේ මේ බය නැති ගතිය. ඒ වගේම උද්දච්ච කියන්නේ හිත හරි සංසුන් නැහැ. හිත සංසුන් නැහැ. ඔය හතර සියලුම අකුසල් චිත්ත 12ෙම තියෙනවා. ඒ කියන්නේ අපි ලෝභයෙන් අකුසලයක් කරන්න ගියත්, ද්වේෂයෙන් අකුසලයක් කරන්න ගියත්, විශේෂයෙන් මෝහ චිත්ත දෙකත් එක්ක අකුසලයක් කරන්න ගියත් මේ හතර අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයිට අතිරේකව ලෝභය කියන අකුසලයේ කරන්න ගියාම තව කීපයක් එකතු වෙනවා. ඒ මොනවද? කියන්න බලන්න. මොනවද? ලෝභය ගන්නකොට ලෝභය තියෙන්න බෑනේ. ලෝභ චෛතසික ඊළඟ දිට්ඨි කියලා එකක් තියෙනවා. මානෙ කියලා එකක් අපි කතා කරනවා. මම මේ ගිය සතියේ කතා කරන පොඩ්ඩක් මේ කුසල චෛතසික කතා කරන්න කලින්. ඒකෝද අපි ලෝභයක් කරනකොට සමහර වෙලාවට ඒ ලෝභෙත් එක්ක දිට්ඨිය තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ ලෝභයත් එක්ක මානෙ තියෙන්න පුළුවන්. ඒතර නිකං ලෝභය වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ලෝභය ගොඩක් වෙලාවට වැඩ කරන්නේ තවත් එකක් එක්ක. ඒ කියන්නේ ලෝභය දෘෂ්ටි සහගත වෙන්න පුළුවන්. නැත්නම් ලෝභය මාන සහගත වෙන්න පුළුවන්. දැන් කෙනෙක් අහුවොත් මට ලෝභය තියෙනවා කියලා ඒ කෙනාගේ ලෝභය එක්ක දිට්ඨියත් එක්ක තියෙන්න පුළුවන්. එහෙම දිට්ඨිය නැති වෙලාවට මානයත් එක්ක තියෙන්න පුළුවන්. දිට්ඨියත් එක්ක තියෙනවා කියන්නේ තමන් ලෝභ වෙලා ඉන්න කාරණාව සම්බන්ධව එයා මත හදාගෙන ඉන්න පුළුවන් නේ. ඔච්චර දෙන්න ඕනේ නැහැ නේද? කැම් ටිකක් දුන්නත් ඔච්චර දෙන්න ඕනේ නැහැ. මත හදාගෙන තියෙන්නේ. මෙතෙන්ට දෙන්න ඕනේ නැහැ. ඒ වගේම අපි පරිත්‍යාගයක් කරන්න ගියත් නැති බැරි කෙනෙකුට මෙහෙම දුන්නා විතරක් ඇති කියලා එයා වැරදි දෘෂ්ටි හදාගෙන තියෙනවා. සම්මා දිට්ඨියෙන් බැහැර වෙලා. ඒක ලෝභයේ දිට්ඨියත් එක්ක වැඩ කරන්නේ. එහෙම දිට්ඨි හදාගන්න නැති වෙලාවට එයා හැම වෙලාවෙම මානියත් එක්ක තියෙන. මානිය කියන්නේ මනිනවා කියන එකයි. මානිය කියන්නේ මනිනවා කියන එක. ඒතරේ ලෝභය ඊළඟට ද්වේෂයත් එක්ක දැන් අර හතර තියෙනවානේ. අර මොනවද? මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච වැඩ කරනවා හැම එකේ. ඒ වගේම දැන් අපි හිතමු ලෝභසිතක මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච වගේම ලෝභ හෝ දිට්ඨි නැත්නම් ලෝභ හෝ මාන. අපි දෝෂ හිතක් ගත්තොත් මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච ඊළඟ දෝෂ වෙන්න පුළුවන්, ඉච්ඡා වෙන්න පුළුවන්, චන්නිස්සා වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යා වෙන්න පුළුවන්, මච්චරිය වෙන්න පුළුවන්, කුක්කුච්ච වෙන්න පුළුවන්. එතකොට ඒ හතර එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. දැන් සාමාන්‍ය කියන්නේ දෝෂය තනියෙන් යෙදෙන්නත් පුළුවන්, දෝෂයත් එක්ක ඊර්ෂ්‍යාව යෙදෙන්නත් පුළුවන්. ඒ වගේම මසුරුකම යෙදෙන්නත් පුළුවන්. ඒ වගේම පසුතැවීම, කුක්කුච්චය දෙන්නත් පුළුවන්. ඒවා දෝෂයට සම්බන්ධ චෛතසික. අපි ඔබ කල්පනා කරොත් අභිධර්මයට අනුව ද්වේෂයක් අපිට ඇති වෙනකොට ඒ ඇතුලේ අපිත් එක්ක තියෙන්න පුළුවන් ඊර්ෂ්‍යාව තියෙනවා. ඊර්ෂ්‍යාව කියන්නේ ද්වේෂයක්. අපි ඊර්ෂ්‍යා කරනවා කියන්නේ අපි ද්වේෂ කරනවා කියන එක. තවත් කෙනෙකුගේ දෙයක් සම්බන්ධව. මච්චරිය කියන්නේ මසුරුකම එකක් ද්වේෂයක්. මසුරුකම. ඔව්. මෙතන ඉන්න කෙනෙක් කියන්න බාන මසුරුකමේ ලෝභකමේ වෙනස. ඔය දෙක බොහොම සමානවනේ කතා කරන්නේ. සාමාන්‍ය. මොකද්ද මසුරුකම? මොකද්ද ලෝභකම? මොකද්ද මසුරුකම? ලෝභය දැඩි ලෙස බලවත් වුණාමද මසුරු වෙන්නේ? වෙනත් කවුරු හරි දන්නවද ලෝභය හා මසුරුකම වෙනස්කම? ලෝභය කියලා කිව්වයින් පස්සේ ඕනෑම දෙයකට ගිජු වීමක් තමයි ලෝභය කියලා කියන්නේ. ඕනෑම දෙයකට ගිජු වීම. ඒ ගිජු වීම පමණයි. ඒකට ලෝභයක් පමණයි තියෙන්නේ. ඒක වර්ධනය වෙනවා. ඒක අර කියනවානේ අභිජ්ජා කියලා තත්ත්වයක් කතා කරනවා. දැඩි ලෝභයකට යනවා. ඒ වගේ සමහර කට්ටිය විසම ලෝභයටත් මේ අනුන්ගේ වස්තු වලට Tamanට අයිති නැති ඒවාට ලෝභ වෙන්න හදන විසම ලෝභය. මසුරුකම කියන්නේ එහෙම එකක් නෙවෙයි. මසුරුකම කියන්නේ යා යමක් පරිත්‍යාග කරන්නේ නැහැ. මොකද අනික් කෙනා එක විඳිනවා දකින්න අකමැතිකම. ඒක මසුරුකම. ඒතර ඒකේ තියෙන ලෝභයක්ද ගොඩක් වෙලාවට ද්වේෂයක්ද? කියපු කාරණාවේ තියෙන ද්වේෂයක්ද ලෝභයක්ද තියෙන්නේ මසුරුකම? ද්වේෂයක්. ඒකයි මේක වැටලා තියෙන්නේ මේකට. දෝෂේ යටතර වැටලා තියෙන්නේ ඒකයි. කුක්කුච්චය. පසුතැවීම
ඒක මොකද්ද? ලෝභයද ද්වේෂයද දෙක ඇතුළේ තියෙන්නේ? පසුතැවීම. කරපු නැති දේවල් වලටයි කරපු දේවල් වලට අපි ඉස්සෙල්ලම කරපු ගොඩක් අයට තියෙන්නේ කරපු දේවල් වලට තියෙනවා. ඒ වගේම කරපු නැති ඒවාට. ඔය දෙකටම අපිට තියෙන්න පුළුවන් පසුතැවීම. ඒ වගේම පසුතැවීම නරක දේවල් වලට තියෙන්නත් පුළුවන්, හොඳ දේවල් වලට තියෙන්නත් පුළුවන්. නේ? හොඳ දෙයක් කරන්න ගියාම අපරාධ මම මේක මෙතනින් ගත්තා නම් හොඳයි නේද? අපි ගොඩක් ආපස්සට අපි අර කියන්නේ මම සාමාන්‍යයෙන් කියනවා should have නේද? would have what if නේ? what if should have could have නේ? ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ ඒ වගේ දේවල්. ඊළඟට විශේෂ අකුසලයකට වැටෙන්නේ නැති හැබැයි මේ ලෝභයට ද්වේෂයට අදාළ වෙනත් කාරණා නියෝජනය කරන අකුසල චෛතසික තුනක් තියෙනවා. තීනය, මිද්දය සහ විචිකිච්ඡාව. අපි තීනය මිද්දය එන්නේ කොහොමද කියලා කිව්වේද? කොහොමද තීන මිද්ද අපට එන්නේ? සසංකාරික. තවත් කවුරු හරි කෙනෙක් අපිව පොළඹවනවා නම් වැරදි වැඩේ කරන්නේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මගේ අලසකමක් තියෙන හින්දානේ මාව පවට යොමු කරන්නේ. කුසලයට බර නැති ගතියක් තියෙන නිසානේ. ඒ නිසා මට තීන මිද්ද තියෙනවා. ඒ නිසා සසංකාරික වෙනවා. සසංකාරික හැම සිතකම මොනවද තියෙන්නේ? තීනේ සහ මිද්දේ තියෙනවා. විචිකිච්ඡාව කොහෙද තියෙන්නේ? අර මෝහ සිතක් තියෙනවා විචිකිච්ඡා. හොඳයි. ආයේ පැත්තට යන්න බෑ ගොඩක්. මම තව එකක් ගන්නම්. අපි කතා කරා මේ ලෝභ චිත්තවල තියෙනවා අඩුම යටත් පිරිසෙන් තියෙනවා චෛතසික 18ක්. අකුසල චෛතසික 18ක් තියෙනවා. මතකද? ඒක වැඩිපුරම යනවා 21ක් දක්වා. 18, 19, 20, 21 දක්වා යනවා. ඒ වගේම දෝෂ චිත්තයක අවමේ 20ක් තියෙන්න පුළුවන්. වැඩිපුරම 22ක් තියෙන්න පුළුවන්. ඒ වගේම මෝහ චිත්තයක 15යි තියෙන්න පුළුවන්. වැඩි කිව්වේ මේ අද කතා කරන එකට නැත්තම් තේරෙන්නේ නැහැ ඒක. ඒ නිසා තමයි කිව්වේ. අපි දැන් යමු අද කතා කරන මාතෘකාවට. හොඳයි. කුසල චෛතසික කීයක් තිබෙනවද? කුසල චෛතසික කීයක් තිබෙනවද? 25යි. 25ක් තිබෙනවා. දැන් කොහොමද මේ 25 අපි පොඩක් යමු ඉස්සරහට. දැන් එදා මේක මම මේ අවස්ථා තුනෙන් පෙන්නුවා. අපි මුලින්ම කතා කරා අඤ්ඤ සමාන කියලා චෛතසික 13ක්. ඔබ දන්නවා මේ අඤ්ඤ සමාන 13 හැම චිත්තයකටම යෙදෙනවා. සිත 89ට හෝ 120කට යෙදෙනවා. ඒක විශේෂත්වයක් කතා කරා. ඊළඟට අකුසල චෛතසිකය දා අපි කතා කරා. ගිය සතියේ එතන 4යි 3යි 4යි 3යි. අද කතා කරන්නේ මෙන්න මේ අවස්ථාව. කාමසෝබන. එතකොටම කුසල චෛතසික මේක. කාමසෝබන කියන්නේ මේ කාමාවචර ලෝකේ සෝබන නැත්නම් කියන්නේ ඒක පිරිසිදු කරන, ලස්සන කරන චෛතසික හොඳ විදියට කුසලයට බර වෙලා. ඔබට පේනවා දැන් මීට කලින් අපි ගමු. දැන් සෝබන චෛතසික 25ක් තියෙනවා. හරි? එතකොට දැන් අපි මේවා කොහෙට දාලාද බලන්නේ අපි? කොහෙටද මේවා දාන්නේ අපි දැන්? දැන් එදා අපි අකුසල චෛතසික දැම්මේ කොහෙටද? අකුසල කොහෙටද දැම්මේ අපි ඒවා? අපි එදා අකුසල චෛතසික කොහෙට දාලාද බැලුවේ? අන්තිමට. කවුරු කියන්න බලන්න. අකුසල චිත්තවලට. අකුසල චිත්තවලට දාලා අපි බැලුවේ. අකුසල චෛතසික 14 අකුසල චිත්ත 12ට දාලා බැලුවේ. දැන් එන අද කුසල චෛතසික 25. සෝමන කියලා කියනවාට. ඒක කොහෙට දාලාද බලන්න ඕන අපි. කොහෙට දාලාද බලන්න ඕන. කුසල චිත්තවලට. කුසල චිත්තවලට. එතකොට අපි ඒකට ඒ කුසල චිත්තවලට දාලා බලන වැඩිදී අපි දැනගන්න ඕන කුසල චිත්ත කීයක් තිබුණාද කියලා. මතකද? ප්‍රශ්න ගොඩයි යද්ද නේද? මේ මහන්න තු කරන් යන්න බෑ වැඩි. කුසල චිත්ත කීයක් තිබෙනවද? අකුසල 12. 24ක්. 24ක්. 24ක් කියලා නිකන්
ගෙස් කළා 24ක් තමයි තියෙන්නේ 24ක්. අපි ඒවට කියනවා මේ කාම සෝබන චිත්ත කියලා. ඒක ඇතුලේ තිබෙනවා නිකං කුසල චිත්ත නෙමෙයි. මහා කුසල චිත්ත 8යි. මහා විපාක චිත්ත 8යි. ඊළඟට මහා ක්‍රියාස්. මහා ක්‍රිය චිත්ත කියලා 8ක් තියෙනවා. මේ 8 වරක් තුන 24යි. මේ මහා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අර මහාම කුසලියද මේ. ඇයි මහා කියලා කියන්නේ මම එදා කිව්වා ඒකට. මහා කියලා කියන්නේ කාමාවචර ලෝකේ ඉන්න කට්ටියට මේව ඇති වෙන්නේ. ඒ කාමාවචර ලෝකේ ඉන්න පිරිසට මේ හිත් විවිධාකාරයෙන් ඇති වෙනවා. දැන් අපි හිතමු අපායේ ඉන්න සත්වෙටත් සමහර වෙලාවට දැන් තිරිසන් සතා අපායේ ඉන්නේ. එයාටත් සමහර වෙලාවට ඔහොම එකක් එන්න පුළුවන්. ඒතර එයාත් මේකකට එකතු වෙන්න පුළුවන් කොයිම. දෙවියෙක්ටත් එන්නේ ඒකයි. නේ? මාරේකට එන්නේත් ඕකම. ඒතර ඒ නිසා තමයි මේ මහා කතාව දාන්නේ ඉස්සරහට. නිකං කුසල චිත්ත නෙමෙයි. මහා කුසල චිත්ත 8යි. මහා විපාක චිත්ත 8යි. මහා කිරිය චිත්ත 8යි. ඒතර ඔන්නේ 24ට තමයි මේ සෝබන නැත්නම් කුසල චෛතසික 25 දාලා බලන්න ඕන. මම කෙටියෙන් කියන්න. මෙතන ඔබට පේනවා එදා මම කිව්වා සමහර පොඩ්ඩක් ඒකට බය වුණා. මේ හැම කුසල චිත්තයක් එක්කම කියන්නේ මේ 24 එක්කම චෛතසික 19ක් අනිවාර්යයෙන්ම වැඩ කරනවා. හරිද? 10 චෛතසික 19ක් අනිවාර්යයෙන්ම වැඩ කරනවා. හරි? එතකොට ඊළඟට තුනක් තියෙනවා විරති කියලා. ඒ තුනෙන් එකයි වැඩ කරන්නේ වෙලාවකට. ඒ තුනෙන් කීයක් වැඩ කරනවද? එක වෙලාවකට එකයි. රහතන් වහන්සේලාගේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ බුදුහාමුදුරුවන්ගේ කීයක් වැඩ කරනවද? ඒ තුනෙන්. මොකද ප්‍රශ්නය යන්නේ? කීයක් වැඩ කරනවද? කිරිය චිත්ත විතරයි. ඔව් ඒ ඇයිද කිරිය චිත්ත විතරයි. නමුත් මේ විරති කීයක් වැඩ කරනවද? විරති වැඩ කරනවද ක්‍රියා චිත්තවල? මොන ප්‍රශ්නයක්? මේ විරති කියන චෛතසික තුන වැඩ කරනවද මේ මහා ක්‍රියා චිත්තවල? අටේ. වැඩ කරන්නේ වැඩ කරන්නේ නැහැ. ඇයි? ඒගොල්ලෝ කුසලයේ ඉක්මවපු අය. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ තුනම තියෙනවා ඕල්රෙඩි. සම්මා වාචාවෙන් තමයි වැඩ කරන්නේ. සම්මා කම්මන්තෙන් තමයි වැඩ කරන්නේ. සම්මා ආජීවයෙන් තමයි වැඩ කරන්නේ. ආය අමුතුවෙන් වලකින්නේ ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. විරතිට කොහෙටද වැදගත් වෙන්නේ? වැදගත් වෙන්නේ ඔය මහා කුසල චිත්තටේ විතරයි. එයා වැඩ කරන්නේ. හරි. මොකද මේ අපි කතා කරමු. ඊළඟ අප්පමඤ්ඤා දෙකක් තියෙනවා. අප්පමඤ්ඤා කියන්නේ මොකද? ප්‍රමාණයක් නැහැනේ. ප්‍රමාණයක් සීමාවක් තියාගන්න බෑ. අපි කියනවානේ ඔය සතර බ්‍රහ්ම විහරණ වල නම අප්පමඤ්ඤායි. චතු අප්පමඤ්ඤා. ඒක අප්‍රමාණ ප්‍රමාණයක් නැති විදිහට ඒවා අපි වර්ධනය කරන්න යුතුවන්නේ. ඒ කියන්නේ මොනවද මෙතන දෙකක් කියනවා? මෙතන කියන්නේ කරුණාවයි මුදිතාවයි. කෝ මෙත්තා සහ උපේක්ඛා. මොකක්ද ඒවට උනේ? සෝබන චිත්තවලදී මෙත්තා සහ උපේක්ඛා ගන්නෙ නෑ. මෙත්තා කියන අවම තැන, උපේක්ඛා කියන උපරිම තැන. කරුණාව සහ මුදිතාව තමයි මෙතන ගන්න. එතකොට ඒකත් යෙදෙන තැන් තියෙනවා මේකේ. පඤ්චේන්ද්‍රිය කියන්නේ ප්‍රඥාව. ඒතර ඒක සාමාන්‍යයෙන් කියන්නේ මෙතන මේ තියෙන මහා ක්‍රියා මේ කුසල චිත්තාටේ මහා විපාක චිත්තාටේ මහා ක්‍රියා චිත්තාටේ ඥාන සම්පයුක්ත කියන චිත්තවලට පමණයි පඤ්චේන්ද්‍රිය තියෙන්නේ. අනිත් ඒවට නෑ. හොඳයි අපි යමු ඉස්සරහට. මේ ටික තමයි තියෙන්නේ. දැන් මෙතන ඔබට පේනවා එකේ ඉඳලා 19 වෙනකම්. ඒ මොනවද? මේ එකේ ඉඳලා 19 වෙනකම් මොනවද මේවට කියන්නේ? අපි නමක් කියනවා මේවා. සෝබන සාධාර. නැත්තම් අපි තව සරලව ගත්තොත් එදා කිව්වනම් හතරක් අකුසල කරද්දී හතරක් අනිවාර්යෙන් එනවා නම් අකුසල සාධාරණ කියලා මේවට අපිට කියන්න පුළුවන් කුසල සාධාරණ කියලා. එහෙනම් මේ 19ම මේ අපි කුසලයක් කරන්න ගියාම මේ 19ම ඇති වෙනවලු. සමහර බය වුණා මේ ඇති කරගන්න ඕනේ.
ඇති වෙනවා කියලා කියනවා. 19ම ඇති වෙනවා කියලා කියන්නේ. එහෙම ඇති වෙන්නේ නැත්තම් ඒ කුසල චිත්තයක් වෙලා නැහැ ඒක. සමහරු පින්කම් කරන්න ගියත් කුසල චිත්තය හරියට හැදෙන්නේ නැහැ සමහරුන්ගේ. මොකද හේතු එක හරියට කරන්නේ. පළමුවේ 19 සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස తත්‍ර මජ්ජත්තත කාය පස්සත් චිත්ත පස්සත් කාය ලහුත චිත්ත ලහුත කාය මුදුත චිත්ත මුදුත කාය කම්මඤ්ඤත චිත්ත කම්මඤ්ඤත කාය පාගුඤ්ඤත චිත්ත පාගුඤ්ඤත කාය උච්චකත චිත්ත උච්චකත. අපි බලමු මේ තේරුම් හිමීට බලමු ඉස්සරහට. අපි එක එක අර මම පහුගිය දවස්වල විස්තර කරන් ගියානේ අර හතරකට කඩලා ඒ අනුව බලමු. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒවා විරති චෛතසික. ඒවා එකයි යෙදෙන්නේ. මේතන 19 යෙදුනට ඒ එකයි එක චිත්තයක් එක වෙලාවකට යෙදෙන්නේ. අන්න කරුණා මුදිතා. ඒකත් එහෙමයි. ඒකත් කරුණා මුදිතා දෙකම එකට යෙදෙන්නේ නැහැ. එක්ක කරුණාව වේදෙනවා එක්ක මුදිතාව වේදෙනවා. දැන් අපි හිතමුකෝ හිතන්නකො එක චිත්තයක් ගන්නකො අනිවාර්යෙන් මුළු 19 යෙදෙනවා. අර 20 ඉඳලා 22 දක්වා තුනේ එකයි. හිතන්නකො සම්මා වාචාව කියලා. කරුණ මුදිත දෙකෙන් එකයි. පඤ්ඤේන්ද්‍රියෙන් එකයි. එහෙම චිත්ත තියෙනවා. හොඳම චිත්තයක් එහෙම වැඩ කරනවා. ඒතර ඊට වඩා පොඩ අඩු එකක මෙතන 19 වැඩ කරනවා. මේ තුනෙන් එකක් වැඩ කරනවා. මේ දෙකෙන් එකක් වැඩ කරනවා. පඤ්ඤාව නැහැ. විප්‍රයුක්ත වගේ ඒවයි. එතකොට රහතන් වහන්සේලා බුදුරු පසේබුදුරු සම්මා සම්බුදුරු ගාවට ගියාම ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ මේ 19 වැඩ කරනවානේ. වැඩ කරනව නේද? 19 වැඩ කරනවා. මේ තුන වැඩ කරනවා. මේ තුන වැඩ කරන්නේ නැහැ ඒගොල්ලන්ගේ. මේවා ඉක්මවපුවා ඒගොල්ලෝ. සම්මා වාචා නැහැ, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේවා කුසල නිර්මාණයට වැඩ කරන්නේ නැහැ. මේ දෙක වැඩ කරනවා. රහතන් වහන්සේලාගේ බුදුවරුන්ගේ පසේ බුදුවරු එකක් වැඩ කරනවා කියලා. මේක 25 වැඩ කරනවා. අනිවාර්යයෙන් වැඩ කරනවා ඒක. හරි. පොඩි අදහසක් දුන්නේ අපි ඉස්සරහට බලමු. එහෙනම් කුසල චෛතසික 25ක් තියෙනවා 24 ආකාර කුසල චිත්තයන්ගේ 19ක් අනිවාර්යෙන් යෙදෙනවා. ඉතිරි තුනට අපි අර 20 22 අපි කියන ඒ තුනට විරති කියලා එතනින් එකක් යෙදෙන්නේ 23 24න් එකක් යෙදෙනවා. උත්තුංග වෙච්ච උසස් මට්ටමේ චිත්තයක් ඥාන සම්පයුත්තේක පඤ්ඤා වේදනා. අපි දැන් ඉස්සරහට යමු. අපි මුල්ම චෛතසිකය හඳුනාගමු කුසල චෛතසිකය. සද්දා. සද්ධා කියලා කිව්වම ඔබට ගොඩක් මේ වචනේ අහලා තියෙනවා. මම හිතන්නේ ගොඩාක් දන්නවා මේ වචනේ. ඉතින් සාමාන්‍යයෙන් කියනවා සාමාන්‍යයෙන් කියනවා මේ ශ්‍රද්ධාව කියන්නේ මේ අපේ තිබෙන මේ අපි හිතමුකෝ මෙහෙම ගමු. සාමාන්‍ය සූත්‍ර පිටකේ කියනවා අපේ හිතේ තිබෙන කැළඹිලි ස්වરૂපය අයින් කරලා එක්තරා විදියක පිරිසුදුකමක්, සිතේ පිරිසුදුකමක් නිර්මාණය කරන එකක් කියලා අපි දකිනවා සූත්‍ර පිටකේ ගොඩක් තැන්වල කියනවා. මොකද එහෙම වුණාම තමයි අපිට ඔය හරි සද්ධාව දෙන්නේ. සූත්‍ර පිටකේ කියනවානේ ආකාරවති සද්ධාව පහල කරගන්න කියලා. සද්ධා වර්ග දෙකක් තියෙනවා. අමෝලිකා සද්ධාව සහ ආකාරවති සද්ධාව. අමෝලිකා සද්ධාව කියන්නේ කිසිම පදනමක් නැතුව දකින හැම දෙයකටම හරි හොඳයි සාත්‍රි කියන එක. එහෙම කට්ටිය ඉන්නවද මෙලෝ? එහෙමයි ඉන්නව නේද? ඔව් එහෙමයි ඉන්නවා. අහන්නේ බලන්නේ නැහැ, හොයන්නේ නැහැ. යම්කිසි පෞද්ගලික අත්දැකීමක්, පෞද්ගලික වෙරිෆිකේෂන් එකක්. නැත්නම් අපි කියන්නේ සොයා බැලීමකින් තොරව එයා හැම දෙයකටම ඔව් හොඳයි කියලා කියනවා. එහෙම නෙමෙයි. බෞද්ධ ක්‍රමයට සද්ධාව කියන්නේ ඒක නෙමෙයි. හින්දු ක්‍රමයට එහෙමයි. බෞද්ධ ක්‍රමයට එහෙම නැහැ. බුදුහාමුදුරුව අපිට කියලා තියෙන්නේ බුදුහාමුදුරුව බුදු වුණාද කියන එකත් හොයලා බලන්න කියලා. අපිට බැරි වෙන්න පුළුවන්. මජ්ක්‍ධිම නිකාය විමර්ශක සූත්‍රයේ තථාගතයන් වහන්සේගේ තථාගතභාවය වුණාද කියලා තෝරන පරීක්ෂා කරනවා. අපිට කරන්න බෑ. නමුත් එච්චර උන්වහන්සේ විවෘත වෙන්න කිව්වා අපිට. එතකොට එහෙනම් මේ සද්ධාව කියලා සූත්‍ර පිටකේ කියන්නේ ආකාරවති සද්ධාව. ඒ කියන්නේ සොයා බලා පරීක්ෂා කළා ඕනම දෙයක් ගැන අපි විශ්වාසයක්. දැන් අපි සොයා බලා පරීක්ෂා කරන්නේ නැතුව කවුරු හරි කෙනෙක් ගැන විශ්වාස කරන්න ගියොත් අපිට මොකද්ද වෙන්නේ? සද්ධාව ඇති කරගන්න ගියොත් මොකද්ද වෙන්නේ අපිට? සාමාන්‍ය ජීවිතේ. කවුරු කියන්නේ බෑ?
අපි සොයා බලා යම් කිසි පරීක්ෂණයක් කරන්න නැතුව එකපාරටම කෙනෙක් ගැන විශ්වාස කරන්න ගියොත් මොකද වෙන්නේ? අපිට හරියයිද අපිට වරදියි? වරදිනවා හාමුදුරනේ. අපිට වරදිනවා. ඒක නිසා මේක හරි භයානක තැනක්. මේක භයානක තැනක්. ඒ නිසා පරිස්සම් වෙන්න අවශ්‍යයි. ඒ නිසා ඕනම දෙයක් ගැන විශ්වාස කරන්න කලින් අර එක දෙනවා දල්හ මුල්ල කියලා හොඳට සොයලා බලලා අපි විශ්වාස. අපිට ධර්මයේ ගැන ශ්‍රද්ධාවක්, බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක්, සංඝරත්නය ගැන ශ්‍රද්ධාවක් තිබෙනවා. ඒක ගැටලුවක් නෑ. හැබැයි මේ ශ්‍රද්ධාව තියෙන්න ඕන අර මූලික මට්ටමේ අයට. බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගුණවලට. ධර්මරත්නය කිව්වම ධර්මයට සමස්ත ධර්මයට. මහා සංඝරත්නය කිව්වම කවුරු ගැනද? XYZ කියන හාමුදුරුවන්ට නැත්නම් බුදුහාමුදුරුවෝ අවට හිටපු රහතන් වහන්සේලා ගැන. සමස්ත මහා සංඝරත්නයටම. ඔව් ඒක අපි ගත යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ සිටපු රහතන් වහන්සේලා ප්‍රමුඛ වෙච්ච මහා සංඝරත්නය. අපිට ඒත් එක කවදා හරි කෝන්තරයක් ඇති වෙයිද? නෑ. ඒගොල්ලොත් එක්ක අපිට කෝන්තර ඇති වෙන්නේ. නමුත් අනිත් ඇත් එක්ක අපිට කෝන්තර ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්නේ නෑ හාමුදුරනේ. ඔව් සමහරුන්ට ඇති වෙන්නේ සමහරුන්ට ඇති වෙනවා. ඒකට හේතුව පෞද්ගලිකව ආශ්‍රය කරන්න ගියාම පොඩි දුර්වලතා දැක්කම හිත වෙනස් වෙන්න පුළුවන්. සමහරලාට පහදිනවා සමහරලාට පහදින්නේ නැහැ. ඒ නිසා අපි ගොඩාක් වෙලාවට මහා සංඝරත්නය කිව්වම නික්ලේශී මහා සංඝරත්නය තමයි මුලින්ම ගත යුතු. එතකොට අපේ ශ්‍රද්ධාවට හානියක් වෙනවා. එතකොට මම මේ පොඩි විස්තරයක් කිව්වේ ශ්‍රද්ධාව ගැන. ඒක ටිකක් ලේසි වැඩක් නෙමෙයි. ටිකක් ඒකයි ගොඩක් අයට මේ ධර්මයේ වුණත් හරියාකාරව ඉස්සරහට යන්න බැරි. මොකද ඒකේ තිබෙන ගැටලු තිබෙනවා විශ්වාසය සම්බන්ධව. ඒකේ ලක්ෂණය විශ්වාස කිරීම. ශ්‍රද්ධාවක් තියෙනකොට විශ්වාසයක් තියෙනවා. ඒකේ රසය කාර්යභාරය තමයි පිරිසුදු කිරීම. ඒතර අපි ශ්‍රද්ධාව කිව්වන් පස්සේ අපි පිරිසුදු කිරීම මොනවද පිරිසුදු කරන්නේ? අපේ සිත. හිත පිරිසුදු කිරීම තියෙන්නේ ඒ හිත ඇතුලේ තිබෙන කෙලෙස් වැඩි තියෙන මේකයි ශ්‍රද්ධාව තියෙන හැම කෙනාගේම කෙලෙස් පිරිසුදු වීමක් වෙන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාවත් එක්ක හිතේ යම්කිසි අර බුදුහාමුදුරුවෝ ගැන ධර්මරත්නය ගැන සංඝරත්නය ගැන තිබෙන ප්‍රධාන සැක මට්ටමේ සැක ටික පිරිසුදු වෙන්න පුළුවන්. දැන් අපිට සැක තිබෙනවනේ සැක 8ක් ගැන කතා කරනවා මූලික වශයෙන්. ඒවයි පිරිසුදු කරණයක් සිද්ධ වෙනවා. ඒ වගේම ලක්ෂණීය වශයෙන් ගන්න පුළුවන් අපිට අන්ධකාරයේ නොවැසුණු බව. එතකොට බුදුහාමුදුරුවෝ ධර්මයේ සංඝරත්නය දැනගත්තම අපි ඒව ගරු කරාම ඉන්නෙත් නෑ. ඒව ගරු කරන ගමන් අපි එතන තියෙන ප්‍රතිපදාවට ඉක්මනට යොමු වෙන්න අවශ්‍යයි. ඒ නිසා අපි මේ ප්‍රතිපදාව කරන්න මේ අඳුරෙන් ගැලවෙන්න, මෝහය කියන අන්ධකාරයෙන් ගැලවෙන්න අපි මේ විශ්වාසය පාවිච්චි කරනවා. හේතුව විශ්වාස කිරීමට හැකි වස්තුවක්. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. අපිට බුදුහාමුදුරු පෙන්වුම් කරේ අවෙච්ඡප්පසාදයට යන්න. අවෙච්ඡප්පසාදය කියන්නේ හෙලවෙන්නේ නැති ප්‍රසාදය, සද්ධාව. දැන් අපේ ගොඩක් වෙලාවට ගොඩක් අයගේ සද්ධාව හෙලවෙන එකක් නෙවෙයි. ඒක හරි ඉක්මනට හොලවල දාන්න පුළුවන්. හෙලවෙන්න බෑ. අවිච්ඡප්පසාදයට ලක් වුණාම හෙලවෙන්න බෑ. මේ අවිච්ඡප්පසාදයට කෙනෙක් හරියටම ලක් වුණා කියලා අපිට හිතන්න තැනක් තියෙනවා. මොකක්ද ඒ තැන? කෙනෙක් සෝතාපන්න වුණා. කෙනෙක් සෝතාපන්න වුණාම එයාට තිබෙන්නේ අවිච්ඡප්පසාදය. සතිය ලක්ෂණ මොනවද? නොසෙල්වීම. නොසෙල්වීම කියුවන් පස්සේ මේ මනස විවිධ තැන්වලට යන්නේක අඩු වෙනවා. දැන් අපි හිතමු දැන් ශ්‍රද්ධාව තිබිච්ච පළියට සතිය හරියන්නේ. ශ්‍රද්ධාවත් එක්ක තවත් පියවරක් සතිය හදා ගන්න ඕන. එයාගේ මනස එක තැනකට ගන්න පුළුවන් මට්ටමට එයා හදා ගන්නවා. ඒකේ කාර්යභාරය තමයි අමතක වීම අඩු වෙන්නේ. දැන් අපි වයසත් එක්ක අමතක වෙනවා. හැබැයි මෙතන කියන්නේ එයාට එයාගේ විශේෂම ධර්ම කාරණා සම්බන්ධව ජීවිතය සම්බන්ධව තිබෙන දේවල් ගැන මතක ශක්තිය හොඳයි. ඒ වගේ මෙහි ලක්ෂණයක් තමයි ප්‍රධාන ලක්ෂණයක් තමයි වස්තුවක් සමග හමු වන බව. දැන් අපි දන්නවා සතිය එකපාරට වස්තුවකින් තොරව සතියක් කරන්න පුළුවන්. පුළුවන්ද? ඔබ්ජෙක්ට් එකකින් තොරව සතිය හදා ගන්න පුළුවන්ද? අරමුණු වලින් තොරව අරමුණු වලින් තොරව සතිය හදා ගන්න පුළුවන්. මයින්ඩ්ෆුල්නස් එක හදා ගන්න පුළුවන් ඔබ්ජෙක්ට් එකකින් තොරව. බෑ. ඇයි එහෙම කියන්නේ?
ඔන්න ඊළඟ හේතුව නිසා. සතර සතිපට්ඨාන වල කියනවා පැහැදිලිවම සිහිය නැත්නම් සතිය හදාගන්න බෑ. ඒකට ඔබ්ජෙක්ට් එකක් නැතු. මොනවද ඔබ්ජෙක්ට්ස්? ඇඟ තියෙනවා, වේදනාව තියෙනවා, සිත තියෙනවා, ඊළඟ ධර්ම කාරණා තිබෙනවා. ඒ නිසා කිසිම කෙනෙකුට සතිය ඔබ්ජෙක්ට් එකකින් තොරව ගන්න බෑ. එම නිසා සතියේදී සිද්ධ වෙනවා වස්තුවක් සමග එකතු වෙනවා. ඒ වස්තුව සමග එකතු වීමේදී ඔහුට යෝනිසෝ මනසිකාරය තියෙනවා. මුලින්ම මොන වස්තුවක් සමගද මම ඒ සතිය වර්ධනය කරගන්නේ කියන ඊට පස්සේ යෝනිසෝ මනසිකාරයෙන් පස්සේ අදාළ සතිපට්ඨානේ අදාළ කාර්යභාරයට යනවා. ඔක දෙවෙනි හරියට කුසලයක් කරනකොට එන දෙවෙනි චෛතසික. ඔත්තප්ප පවට තිබෙන ලැජ්ජාව. ඒකේ ලක්ෂණේ කායික සහ මානසික අයහපත පිළිබඳ තියෙන බය. ඒ කියන්නේ කයින් වෙන වැරදි, මනසින් වෙන වැරදි සම්බන්ධව කය, මනස තොර මෙතන විශේෂයෙන්ම වාචික පැත්තක් දෙන්න ඕන. ඒ සම්බන්ධව තිබෙන බය. ඒයින් යම්කිසි මම පවට අකුසලයක් කරන්න ලැජ්ජාවක් තියෙන්න ඕන කියලා එයා හැම වෙලාවෙම කල්පනා කරනවා. ඊළඟට එහි තිබෙන කාර්යභාරය තමයි අකුසල් කරන්නේ නැහැ. ඊළඟට තවත් ලක්ෂණයක් තමයි අකුසලයන්ගෙන් බැහැර වෙන්න උත්සාහ කරනවා, කරන්නේ බැහැර වෙන්න උත්සාහ කරනවා. හේතුව තමයි Tamanටත් අනුන්ට ගරු කරනවා. මං ඇයි පවක් කරන්නේ? මං අකුසලයක් කරන්නේ නැත්තේ ඇයි? මට ගරු කරනවා. මං ඒ වගේම අනිත් අයගේ ජීවිතවලට, අනිත් අයගේ දේපල වලට, අනිත් අයගේ ජීවිතවලට මං ගරු කරනවා. ඒක තමයි ආසන්නතම හේතුව. ඇයි මම ඔත්තප්පේ හදාගන්න ඕනේ. ඊළඟට මම තන දෙකක් ආව එක තැන හිරි කියන්නේ අපි පිළිකුල ඔත්තප්ප එකම කාරණා ටික ඔත්තප්ප කියන්නේ බය. ඒතර අකුසලයට තියෙන ලැජ්ජාව එක චෛතසිකයක්, අකුසලයට තියෙන බය එකක්. අකුසලයට තියෙන ලැජ්ජාව ඒ කුසලයක් චෛතසිකයක්, ඒ වගේම ඔත්තප්ප කියන අකුසලයට තියෙන බය. දෙකම තියෙන එකම කාරණා ටික තමයි අකුසලයන් නොකිරීම, බැහැරවීම සහ Tamanටත් අනුන්ට ගරු කරනවා. අලෝභය. දැන් මේ ගිය සතිය අපි කතා කරා ලෝභය ගැන, අද අලෝභය. එතකොට අලෝභයේදී අරමුණ ලෝභ කරන්නේ නැහැ. ගොඩ ගසා ගන්න එක කරන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. ඒ වගේම බැඳීම ඇති වෙන අරමුණු වල සතුට සොයන එක අඩු වෙනවා. දැන් අපි ජීවිතයේ දවස ගත කරනකොට ගොඩක් බැඳීම නැති වෙන අරමුණු වලද සතුට හොයන්නේ. බැඳීම ඇති වෙන අරමුණු. අපි දවසක් ගත කරද්දී ගොඩක් අපි හොයන්නේ සතුට කොහොමද? බැඳීම ඇති වෙන අරමුණු එක්කද? බැඳීම ඇති නොවන අරමුණු එක්කද? බැඳීම ඇති වෙන අරමුණු එක්ක අපි කරන්නේ. ඒතර අපට අර ලෝභ හිත් ටික ඇති වෙනවා. ඒ කියන්නේ අපි මුදල් වෙන්න පුළුවන්, අපේ වෙන පුද්ගලයෝ වෙන්න පුළුවන්, ඊළඟට අපේ උගත්කම වෙන්න පුළුවන්, අපේ දර්ශනය වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම බැඳෙනවා. ඒක ලෝභේ කාරණා ටික. ඊළඟට පොඩ්ඩක් වැඩිපුර යනවා මේක. ඊළඟට తත්‍ර මජ්ජත්තතා. తත්‍ර මජ්ජත්තතා කියලා කියන්නේ දැන් මේක හරි වැදගත් පදයක්. මේක සමහරු පටලවා ගන්නවා මොකක් එක්කද? උපේක්ෂාව එක්ක. අත වශයෙන් උපේක්ෂාව කියන්නේ ගොඩාක් ලොකුම ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් ධර්මයේ තිබෙන ඉහළම කුසල මට්ටම උපේක්ෂාව මැදහත් බව. නමුත් తත්‍ර මජ්ජත්තතා කියන්නේ උපේක්ෂාවට ටිකක් පල්ලෙහායින් තියෙන මධ්‍යස්ථ බව. දැන් සාමාන්‍යයෙන් කියන්නේ මේ తත්‍ර කියන්නේ එහි මජ්ජත්තතා කියන්නේ මැද ඉන්නවා. එහි මැද ඉන්නවා කියන්නේ. ඒකේ ලක්ෂණය තමයි චිත්ත චෛතසික සමානව පවත්වා ගැනීම. දැන් අපිට අකුසලයක් ඇති වුණාම අපි මේ දෙක සමානව පවත්වා ගන්නවද? දැන් හිතන්නකෝ මට කේන්තියක් ආවා කියලා. ඔබට කේන්තියක් ආවා කියලා. ඔබ හිතනවාද ඔබේ අර චිත්ත එකක් හරි ඊට පස්සේ එන චිත්ත ගොඩ හරි ඒ අදාළ චෛතසික එක්ක සමෝ තියා ගන්නවද? නැත්නම් චිත්ත ගොඩක් වැඩි වෙනවද? චෛතසිකත් වැඩි වෙනවද? මොනවද වෙන්නේ අපිට? වැඩි වෙනවා. චිත්ත චෛතසික වැඩි වෙනවා. ඒ හේතුව తත්‍ර මජ්ජත්තතාවේ නැහැ. අකුසල් සිත්වල නැහැ. ඒතර අපි කුසල් කරද්දී අපේ මේ චිත්ත සහ චෛතසික වල ඒ ප්‍රකාශ කරන භාවය හරි මධ්‍යස්ථ ප්‍රමාණයකට නිර්මාණය වෙනවා. මොකද අපිට ලෝභ නැහැ, දෝෂ නැහැ. ඊළඟේ රසය තමයි කාර්යභාරය අතිරික්තය බැහැර කිරීම. මොකක්ද මේ අතිරික්තය කියන්නේ? අර අනවශ්‍ය චිත්තයන්,
අනවශ්‍ය චෛතසිකයන් වැඩි කරගන්න නැතුව සම මට්ටමකට මේ දෙකම තියාගන්න. ඒක කුසලයකදී අපිට චිත්ත චෛතසිකවල මොකද්ද වෙන්නේ? සමභාවයක් නැත්නම් ප්‍රකාශ කරන ස්වරූපේ සමභාවයක් ඇති වෙනවා. ඒතර අනවශ්‍ය දේ බැහැර වෙනවා. තත්ත්වමජ්ජතාවයේ ආපු කුසලයක් කරන්න බෑ. ඊළඟට එහි ස්වරූපයක් කියනවා මධ්‍යස්ථ බව. මේ මැද තැනක ඉන්නවා. ඒ වගේම හේතු වශයෙන් කර්මයන්ගේ බාරකාරත්වය දකිනවා. ඇයි මේ කර්මයන්ගේ බාරකාරත්වය දකින්නේ? දැන් අපි චිත්තචෛතසික ගොඩ ගහගත්තාම මොකද්ද අපිට වෙන්නේ? ඒත් එක්කම කර්ම හැදෙනව නේද? එහෙම වෙනව නේද? චිත්තචෛතසික ඕනරොඩා ගොඩ ගහගන්න කියන්නේ අකුසල් වල තියෙන ගොඩාක් ඉන්නේ. ඒවා අපි ගොඩක් වැඩි කරගන්න ගියයින් පස්සේ අපිට කර්මවල තියෙන බාරකාරත්වය පේන්නේ. නමුත් අපි කුසල් කරන්න ගියාම අපි දන්නවා කරන එක කුසලයේ වුණා ඒ චිත්තචෛතසිකවල සමාන භාවයක් පවත්වන කරන කර්මයන්ගේ වැඩිපුර තිබෙන කර්ම අපි නිර්මාණය කරගන්නේ අපි ඒවා සම කරගන්නවා මේ නාම කොටස් දෙක චිත්ත සහ චෛතසික කොටස් දෙක. ඊළඟට මෙන්න මේ වචන තේරුම් ගන්න මේක දිගට වෙනවා. කාය චිත්ත. මොකද්ද මේ කාය කියන්නේ? අවරේ කියන්න බලන්න මෙතන කාය කියන්නේ මොකද්ද කියන්නේ? චෛතසික. කාය කියන්නේ චෛතසික. අභිධර්මයේ කාය කියන්නේ ඇඟට නෙමෙයි. සූත්‍රවල කාය කියන්නේ කොහෙද? ඇඟට. කාය කියන්නේ ඇඟ. ඒතර කාය පස්සද්ධි කියන්නේ මේ පස්සද්ධි කියන්නේ මොකක්ද? පස්සද්ධි කියන්නේ සංසිඳීම කියන එකයි. සංසිඳීම. අපිට අකුසල් කරද්දී අපි සංසිඳෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. එතකොට මේ කුසලයක් කරද්දී හරියට කුසලයක් කරද්දී වෙන්නේ මොකද්ද? අපේ චෛතසික සංසිඳෙනවා. දැන් මේකේ ලක්ෂණේ බලන්න. චෛතසිකයට බාධා කරන ධර්ම වළක්වනවා. ඒකට දැන් අපි දන්නවා අත වශයෙන්ම අකුසල චෛතසික නිර්මාණය වීමක් මෙතන වෙන්නේ නැහැ. මොකද කුසල චෛතසිකයක් වශයෙන් කාය පස්සද්ධිය ඇති වුණාම චෛතසිකවල සංසිඳීමක් ඇති වෙනවා. ඒක අපි චෛතසිකයක් වශයෙන්ම ගන්නවා. ඒ සංසිඳීම ඒ කුසලයේ ඇතුළේම කෑල්ලක් වෙන කාය පස්සද්ධිය කියන චෛතසිකයක් වශයෙන් ගන්නවා. ඊළඟට ඒකේ රසය කියලා අපි කියන්නේ කාර්යභාරිකයක් කිව්වත් හරි. ඒ චෛතසිකයේ සංසිඳීමට බාධා කරන ධර්ම විනාශ කරනවා. ඒ සංසිඳීමට අදාළ ඒවා පමණයි තියාගන්නේ. ඒ කියන්නේ අකුසල චෛතසික ගොඩක් එක්කනේ අපි හැම වෙලාවෙම 14ක් එක්කනේ ඉන්නේ. ඒතර ඒ වයින් අපට වෙනවනම් සංසිඳීමට හානියක් වෙනවනේ. ඒ අන්නේ අනවශ්‍ය ඒවා අයින් කරලා මේක එනවා. කුසලයට බර වෙලා මේක එනවා කාය පස්සද්ධියේ. ඊළඟට ඒකේ ස්වરૂපය ශාන්තභාවය. කොහොම ශාන්තයි. ශාන්ත ප්‍රශාන්ත භාවයක්. හේතුව චෛතසික. චෛතසික වලට එන බාධාක් වශයෙන් එනම් චෛතසික වල තිබෙන සංසිඳීම. ඊළඟට චිත්ත පස්සද්ධිය. මේ චිත්ත කියන්නේ මොනවද? සාමාන්‍ය චිත්තනේ. සාමාන්‍ය සිත් කියන එකයි. අර චෛතසික එකතු වෙන ඒවානේ. අර චෛතසික එකතු වෙන්නේ චිත්තවලට. එහෙනම් මෙතන තියෙන්නේ අරකම තමයි. හැබැයි මෙතන වෙනස් තියෙන්නේ මොකේ සංසිඳීමද? අතන චෛතසික වල සංසිඳීම. මෙතන සිතේ සංසිඳීම. එතකොට සිතත් සංසිඳෙනවා නේ. ඒක ඒ සංසිඳීම චෛතසිකයක්. ඒ අපි කරන කුසලයේම කෑල්ලක් ඒක. ඊළඟට පස්සද්ධි කියන සංසිඳීම. ලහුතා කියන්නේ සැහැල්ලු. අපි අකුසලයක් කරනකොට හිත සැහැල්ලුද හිත බරද? බරයි. ලෝභයට බර වෙනකොට, ද්වේෂයට බර වෙනකොට, මෝහයට කොහොමද බර වෙලා ඉන්නේ. නමුත් තවත් බර වෙනකොට අපේ හිත සැහැල්ලුද බරද? බරයි. හරිම බරයි. මොකද හේතුව අපි ගොඩක් දේවල් ඒකත් එක්ක ගෙනියනවා, එකතු කරගන්නවා. දැන් අපි ලෝභයට බර වෙච්ච අවස්ථාවක් ගමුකෝ. අපි හිතමු අපි කැමති කෙනෙක් අපිට ඕන ආකාරයෙන් හැසිරෙන්න. අපි එහෙම නේ. දැන් සමහරලාට එහෙම මිනිස්සු හැසිරෙන්නේ නැහැ. අපිට ඕන ආකාරයෙන් මිනිස්සු හැසිරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වා යම් පිච්ඡං ගලපති තම්පි දුක්ඛං. නේ? බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නේ නැති එක තමයි ඒක දුකක්. ඒතර එහෙම බලාපොරොත්තු වෙනත් හොඳ නෑ නේ. අපිට බෞද්ධ අපිට පුළුවන් ද බලාපොරොත්තු වෙන්න එහෙම ඉන්න. බුදුහාමුදුරුවෝ අපිට කියලා තියෙනවා නම් ඒක දුකක් කියලා අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒකත් තේරෙන්නේ නැති අයට කිව්වා බුදුහාමුදුරුවෝ. ඔය මොකක්වත් තේරෙන්නේ නැති අයට කිව්වා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙනම් තේරුම් ගන්න. ඉපදීම දුකක් කියලා තේරෙන්නේ නැත්නම්, ජරාව දුකක් කියලා තේරෙන්නේ නැත්නම්, ව්‍යාධිය දුකක් කියලා තේරෙන්නේ නැත්නම්, මරණය දුකක් කියලා තේරෙන්නේ නැත්නම්,
තමන් කැමති අයගෙන් බැහැර වෙලා ඉන්න එක දුකක් කියලා තේරෙන්නේ නැත්නම් තමන් අකමැති අයත් එක්ක එකතු වෙලා ඉන්න එක දුකක් කියලා තේරෙන්නේ නැත්නම් තමන් කැමති දේ තමන්ට ලැබෙන්නේ නැහැ කියන එක දුකක් කියලා හිතෙන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් එයා හිතා ගන්න මම මේ කියන්නේ පංචස්කන්ධයට ඔබ ඇලෙනවා නම් එතන දුකක්. රූපයට ඇලීමක් නෙවෙන්නේ. වේදනාවට ඇලීමක්, සංඥාවට ඇලීමක්, සංස්කාරයට ඇලීමක්, විඥාණයට ඕක තමයි දුක. ඕකේ කෑලි තමයි. ඕක ටික ලොකුවට ගත්තම තමයි යාර ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, ඕනේ මරණපි දුක්ඛ. එහෙනම් මේ අකුසල් ඇති වෙන හැම වෙලාවෙම අපි ගොඩක් බර අරන් යනවා. ඉතින් මම නම් ඔය ගොඩක් වෙලාවට කියනවා ගොඩක් මිනිස්සුන්ට තියෙනවා ඇඟේ බරක් තියෙනවානේ. සමහරුන්ට ඇඟේ බරක් තියෙනවා. ඊළඟ ඒගොල්ලන්ට කෙලෙස් වල බරකුත් තියෙනවා. ওই දෙකම සමහරව අරගෙන යනවා. හරි කරදරයි. බර වැඩි වෙන තරමට කොහොමද යන්නත් බෑ. ඒ නිසා බර කියන එක සැහැල්ලු වෙන්න. බර සැහැල්ලු වෙන්න ධර්මයට අනුව අනිවාර්යයෙන්ම අපේ චෛතසික වලට චිත්තයන්ට සැහැල්ලුව ආවොත් පමණයි. ඒ සැහැල්ලුව එන්නේ කුසලයක් හරහාමයි. කුසලයක් අපි හරියට කරනකොට තමයි ඒ සැහැල්ලුව චෛතසික වලට එනවා. හිතට එනවා. දැන් මෙතන කාය ලහුතා කියන්නේ එහෙනම් කොහේ සැහැල්ලුකමද? කොහේ සැහැල්ලුකමද මේ? චෛතසික වලට එන සැහැල්ලුකම. හරි? චෛතසික වලට එන සැහැල්ලුකම. ඒ කියන්නේ සැහැල්ලු චෛතසික ටික. දැන් මේ කියන්නේ මේ 19 සහ තවත් අර 25 ඔක්කොම කියන්නේ. ඒ ඔක්කොම සැහැල්ලු බව ගෙන්න දෙන්නේ. බරගෙන දේවල් නෙමෙයි. ඔබට පේනවා ඇති ඒකේ ලක්ෂණේ චෛතසිකයේ තිබෙන බර බව බරක් ඇත්තේ නැහැ බොහොම සැහැල්ලු. ඊළඟට ඒකේ රසය, ඒකේ කාර්යභාරය අර බර බව මැඩපවත්වනවා. ඒ කියන්නේ චෛතසික ඇතුලේ අර අකුසල චෛතසික ඇති වුණාම බරක් තියෙනවනේ ඒක මැඩපවත්වනවා. ඊළඟට ඒකේ තියෙන ස්වરૂපය තමයි උදාසීන බවක් ඇත්තේ නැහැ. දැන් ඇත්ත වශයෙන්ම අපි බර වුණාම මොකක්ද අපිට වෙන්නේ? අකුසල වලින් අකුසල චෛතසිකයන්ගේ චෛතසික බර වුණාම මොකක්ද අපිට වෙන්නේ? අපි බොහොම ශක්ති සම්පන්න වෙනවද? අපි නිකන් උදාසීන වෙනවද? උදාසීන වෙනවා. ඔව් අපිට නිදා ගන්න හිතෙනවා මූඩ් එක ගහලා තියෙනවා නේද? ගොඩක් ප්‍රශ්න එනවා නේද? අපි උදාසීන. ඇයි? අන්න කුසල පක්ෂයේ තිබෙන චෛතසික වලට අදාළ සැහැල්ලුකම අපිට ඇති වෙලා නැහැ. මොකද කුසල චිත්ත නෙමෙයි අපි හදාගන්නේ. අකුසල චිත්ත හදාගන්නේ. ඒතර හේතුව චෛතසික. එහෙනම් මේකේ අනිත් පැත්ත ලේසි. මොකක්ද අනිත් පැත්ත? ඊළඟට අනිත් පැත්ත තමයි චිත්ත ලහුතා. චිත්ත ලහුතා කියන්නේ ඒකම අනිත් පැත්ත කියන්නේ චිත්තයන්ට අදාළව තිබෙන සැහැල්ලුකම. ඒ කියන්නේ අර සිත් 81 තියෙන සැහැල්ලුකම. ඒක ඇතුළේ තියෙන චෛතසික වල සැහැල්ලුකම කලින් කිව්වා. ඒතර මේ දෙකේම සැහැල්ලුකම ඔබේ ඇති වෙනවා හරියට කුසලයේ කරන්න ගියා. ඊළඟ මුදුතා. මුදුතා කියන්නේ මොකද? මෘදු භාවය. මෘදු භාවය කියන්නේ මොකක්ද? මෘදු භාවය කියන්නේ නැමෙන ගතිය. නැමෙනවා කියන්නේ මොකක්ද? මෘදු භාවයක් තියෙනවා. අපේ ජීවිතයේ මෘදු භාවයක්. මේකේ අනිත් පැත්ත මොකද්ද? මෘදු භාවයේ අනිත් පැත්ත මොකද්ද? විරුද්ධ පද? දැඩි බව. දැඩි බව, අද බව, hardness. මේක softness එක අරක hardness එක. අපි අකුසල් කරන්න ගියාම softද hardද? hard. hard වෙනවා. අපි බයින්න ගියාම හරියට ඇඟට අරගෙන නේද? තමයි අපි බයින්න කලින් අපි අනික් කෙනා රිදවන්න කලින් අපි රිදවගෙන අපි දන්නේ. දැන් අපි කාට හරි වැරද්දක් කියන්න ගිහිල්ලා යාව රිදවන්න යනකොට අපි රිදවගෙන යාව රිදවන්නේ. සාමාන්‍යයෙන් අර බෝම්බයක් බැඳගෙන පුපු මැරෙන්න හදන්නේ. ලෝභයත් එහෙමයිනේ. ලෝභේ අපි ලෝභී වෙනවා. ඒක අනිත් කෙනාට දැනෙනවා යම් ක්‍රමයකට. හැබැයි අපි ඒකෙන් අපි ගොඩාක් අපිව තද කරගන්නවා. මගේ වස්තුවට මම ආස කරනවා කියලා. පුද්ගලයන්ට ආස කරන මෝහයත් එහෙමයි. නමුත් කුසල් කරනකොට අපිට තද ගතියක් තියෙනවද දැන්? ඒ තියෙනවද? එහෙම තියෙන්න පුළුවන්? නෑ. එතකොට සමහරු ඉන්නවනේ කුසල් වගේව කරන්න කියලා තද ගතිය ආපු කට්ටිය. එහෙමයි ඉන්නවද? කුසල් වගේව නිකන් කරන්න ගිහිල්ලා නිකන් පින් වගේව කරන්න කියලා තද ගතිය හදාගත්තා ඉන්නවා. ඉන්න පුළුවන් සමාජෙ. එහෙම ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ හරියට වැඩේ කරලා නැහැ මෙතන. ඒ කියන්නේ එහෙනම් මෙතනින් අතන්ටත් පැනලා ටිකක්. මේකත් පොඩ්ඩක් කරලා අර 12න් එකට පැනලා ඉන්නවා.
අර අකුසල චිත්ත 12 එතනනුත් ඒකට පැනලයි. ඒ මොකද අන්න ඔකයි වැඩි තියෙන්නේ. ඔය හරියට කුසල චෛතසිකේ කරනවා නම් එහෙම එන්න බෑ. එහෙම තද ගතියක් එන්න බෑ. එහෙනම් එතන මෘදුතාවයක් තියෙනවා. එයාගේ විශේෂම චෛතසිකවල මෙතන මෘදුභාවය තියෙනවා. ඊළඟට කාර්යභාරය තමයි තදකම. අර හાર્ඩ්නස් එක යාගේ ඇති වෙන්නේ නැහැ. මොකද මෙතනින් ඒක දුර්වල කරනවා. දැන් මේ කුසලයේ කරන්න ගියාම අර චෛතසිකවල තියෙන හાર્ඩ්නස් එකක් අකුසල චෛතසික හරහා ඒක මේ කාය මුදුතා කියන චෛතසිකෙන් එක මැඩපවත්වලා අයින් කරනවා. ඊළඟට එහි ස්වરૂපේ තමයි නොයවසීම. ඒ කියන්නේ මොකක්ද ඉවසන්නේ නැත්තේ? තදකම ඉවසන්නේ නැහැ. කාය චෛතසිකවල තිබෙන. හේතු චෛතසික. එහෙනම් කාය මුදුතා කියන්නේ අපි කුසලයක් කරද්දී අපේ චෛතසික මෘදුභාවයට පත් වෙනවා. ඒක අර කුසලේ කෑල්ලක්. ඒ කුසලේ කරනකොට අපේ ඒ කුසලයක් එක්කම අපේ හිතේ චෛතසික සියල්ලේම මෘදුභාවයක් නිර්මාණය වෙනවා මේක හරහා. ඔව් කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා ඔව් මම හිතන්නේ ස්ලයිඩ් එක අඩු වෙලා තිබුණා. ඒක හදන්න ඕනේ. ඉතින් ඒක වෙනසක් නෑ. ඒක හදන්න මම දානකොට ඊළඟ තියෙන චිත්ත ලහුතා කියන එක. චිත්ත ලහුතා කොහොම චිත්තයේ තිබෙන මොකද්ද? මෘදුභාවය. චිත්තවල තිබෙන මෘදුභාවය. ඒකට හිතේ අර හાર્ඩ්නස් එකක් නෑ. චෛතසිකවල නැත්තම් එතන ඇත්තේ නෑ. මොකද ඒවා නාම නිසා. ඊළඟ කම්මඤ්ඤතා. කම්මඤ්ඤතා කියන්නේ මොකද? කම්මඤ්ඤතා කියන්නේ කම්මඤ්ඤතා කියලා කියන්නේ චෛතසිකයේ තිබෙන අතිවිශාල භාවයේ මැරපැවැත්වීම. මොකද මේ අතිවිශාල භාවයේ මේක ටිකක් බර වචනයක්. නමුත් මේක අපි සරලව ගත්තොත් මේ කම්මඤ්ඤතා කියන්නේ දැන් අපේ තියෙනවා මේ වර්කබල් ගතිය. ඒ කියන්නේ ඕනම දෙයක අපේ තියෙනවානේ වැඩක් කිරීමේ ස්වરૂපයක්. දැන් අපේ චෛතසිකවලත් ඒක තියෙනවා, චිත්තෙත් තියෙනවා. ඒතර දැන් අපි හරියට කුසලයක් කරනකොට ඒ චෛතසික වල තිබෙන කර්මඤ්ඤ ගතිය, අපි කියන කර්මඤ්ඤ ගතිය, වැඩ කරන ගතිය හොඳට තියෙනවා. ඒතර අකුසලය වැඩ කරන්න දෙන්නේ නැහැ ඒකට. මේ කාය කම්මඤ්ඤතා කියන නිසා චෛතසිකවල නම් මෙතෙන්දී කාය නිසා ඒ චෛතසිකවල වැඩ කරන ගතියක් තියෙනවා නම් හොඳ චෛතසිකවල ඒක හරියට පවත්වාගෙන යනවා කාය කම්මඤ්ඤතා නිසා, චෛතසිකේ නිසා. ඊළඟට එහි කාර්යභාරය අර හරියට වැඩ කරනකොට අතිරික්ත වලට අර අනවශ්‍ය විදියට චෛතසික අකුසල චෛතසික වලට යන්නේ නැහැ. මොකද හරියට චෛතසික වල අදාළ චෛතසික ටික වැඩ කරනවා කුසල පක්ෂේ. ඊළඟට එහි ස්වરૂපේ තමයි චෛතසිකයේ අරමුණකට සාර්ථකව සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් මෙහිම දැන් අපි හිතමු සද්ධාව කියලා ගමුකෝ. සද්ධා කියන චෛතසිකය හරියට අරමුණකට සම්බන්ධ වීම කරන්නේ මොකෙන්ද? කාය කම්මඤ්ඤතාවය. එතකොට ඒ දැන් මේ ඇතුළේ තියෙන ඒවා අනිත් ඒවාට සපෝට් කරනවා. ඒක නෙමෙයි කියන්නේ. මේ පළවෙනි 19 තියෙන ඒවා අනිත් එයාත් වැඩක් කරනවා, අනිත් ඒවා එයා සම්බන්ධ කරලා දෙනවා. එහෙමයි ගන්න ඕනේ මේක. ඊළඟට චෛතසික තමයි ඒකට හේතුව. ඒ නිසා කම්මඤ්ඤතා කියන්නේ හොඳට චෛතසික හොඳට කර්මඤ්ඤ වෙලා වැඩ කරන විදියට ක්‍රියාත්මක කරන බව. ඒක අපි ගන්නවා අනිත් චෛතසික. ඒකට සතිය වෙන්න පුළුවන්, සද්ධා වෙන්න පුළුවන්, හිරි වෙන්න පුළුවන්, ඔත්තප්ප වෙන්න පුළුවන්, අලෝභ වෙන්න පුළුවන්. මේ හැම එකක්ම හරියට වර්කබල් විදියට ඒවයි තියෙන චෛතසික හරියට වැඩ කරනවා. ඊළඟට කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා කියන්නේ චිත්තය. ඒතර ඒකෙන් කරන්නේ අර චිත්තයේ තිබෙන කර්මඤ්ඤ භාවය ඇති කරන. ඒතර ඒ කියන්නේ මේ චෛතසිකෙන් කරන චිත්ත ඔක්කොගෙම විශේෂම කුසල චිත්තවල තිබෙන කර්මඤ්ඤ භාවය, වර්කබල් ගතිය වැඩි කරනවා. ඒතර කොහෙත් මේ චිත්ත අකර්මඤ්ඤ වෙන්න දෙන්නේ නැහැ. පාගුණ්‍යතා. පාගුණ්‍යතා කියන්නේ ප්‍රගුණ භාවය. එතන ප්‍රගුණ භාවය කියලා මෙතන අදහස් කරන්නේ මේ සෞඛ්‍යමත් භාවය. ඒ කියන්නේ අපේ චෛතසිකවල සහ සිතේ තිබෙන සෞඛ්‍යමත් නිකන් ලෙඩ නැති ගතිය. ඒ කියන්නේ අපේ චෛතසික ලෙඩ වෙන්න පුළුවන්. අපේ චිත්තයන් ලෙඩ වෙන්න පුළුවන්. දැන් මෙතන කියන්නේ චෛතසික සෞඛ්‍යය. ඔව්. ඒ කියන්නේ දැන් අපි දැන් මෙතන චෛතසික කීයක් කතා කරනවද කුසලවල? කවුරු කියන බලන්න? 19.
කුසල වල චෛතසික කීයක් අපි කතා කරනවා? 25. 19ක් අනිවාර්යයෙන් නම් 25ක් කතා කරනවා. ඒ 25ම ඒවා චෛතසිකනේ. ඒවයි ලෙඩ නැතිව වැඩ කරන්න ඕනේ. අසනීප වෙන්නේ නැතුව ඒක හොඳට වැඩ කරන්න. අන්නේ වැඩ ඒ සෞඛ්‍යමත් වැඩ කිරීම තිබෙන්නේ ඒ චෛතසික ඔක්කොගෙම මෙන්න මේ කාය පාගුඤ්ඤතා කියන චෛතසිකය හරහා. ඒතර යාගේ කාර්යභාරය තමයි සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාම. ලෙඩ කියන්නේ මේ කුසල චෛතසික වල ලෙඩ ගතියක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට ඒකේ ස්වરૂපය ආබාධ සහිත බව කියන්නේ ලෙඩ වෙන්නේ නැති බවින් තොර වීම හේතු චෛතසික. චිත්තපාගුණතා ගොම අර චිත්තයන්ගේ. ඒතර මේ චිත්තපාගුණතා කියන චෛතසිකේ කෙලින්ම බලපවත්වන්නේ සියලුම චිත්තවල තිබෙන විශේෂයෙන්ම අපි ගත්තොත් කුසල චිත්තවල තිබෙන නිරෝගී භාවය. ඒතර ඒවා ලෙඩ නැතිව ආබාධ වලින් තොරව පවත්වාගෙන යාම කරන්නේ චිත්තපාගුණතාවය. අර විස්තරය තමයි ඒකේ තියෙන්නේ. ඊළඟට අවසාන දෙක මේකේ තියෙන උච්චකතා. උච්චකතා කියන්නේ ඍජු භාවය. දැන් අපි සාමාන්‍යයෙන් අකුසලයක් කරනකොට අපට තියෙන උච්චකතාවද නැත්නම් වංක භාවයද? ඍජු භාවයද වංක භාවයද? අපේ චෛතසික ඍජුද නැත්නම් එහෙට මෙහෙට වෙන්නලද? අපේ චෛතසික ස්ට්‍රේට් ලයින් එකක නැහැ. වැනෙනවා. එහෙට මෙහෙට වැනෙනවා. ඒ මොකද අපි මෙහෙන් ලෝභයේ ඉන්නවා, අර පැත්තෙන් දෝෂය කරනවා, අර පැත්තෙන් මෝහයට බර වෙනවා. නේ? ඉතින් අපි එක තැනක නෑ හරියට. මේ කුසල චෛතසික වලදී කියන දෙයක් තමයි කුසල චිත්ත අපිට හරියට ඇති වෙනකොට මේ කුසල චෛතසික දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ඒ කුසල චිත්තය හරියටම ඍජු කරාගෙන බොහොම කෙලින්ම ඉස්සරහට ස්ට්‍රේට් විදිහට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒකේ චෛතසික කොටස ඍජු කරන්නේ කාය උච්චකතා වලින්. ඔය තියෙන චෛතසික ඍජුභාවය. චෛතසික ඍජුභාව ඒකේ කාර්යභාරයේ වක්‍ර බව ඇද බව ඉති කළා දානවා. නේද? එහි ස්වરૂපය ඇද නැතිකම එහි මේ හේතුව චෛතසික. මොකටද මේ ඇද නැති වෙන්නේ? කුසලයේ පූර්ණය කරගන්න. කුසලය විදර්ශනා කුසලයක් වෙලා ලෝකෝත්තර කුසලයක් දක්වා යන ගමන ඍජුවෙන් යන්නට, කෙලින් යන්නට තමයි මේ උදව්ව කරන්නේ. කාය උච්චකතා වලින් චෛතසික වල කෙලින් බව හදනවා. ඊළඟට චිත්ත උච්චකතා වලින් හදනවා චිත්තේ ඍජුභාවය. මේ දෙකම ඍජු කරා. දැන් බලන්න අපි මුලට ගියොත් අපි ඉස්සෙල්ලාම හැදුවේ මොකද්ද? සංසිඳීම හදනවා මේ චෛතසික වලින්. ඊළඟට අපි මොකද්ද හදන්නේ? ආයම් බාන ඉස්සරහට. ඔන්න සංසිඳීම හැදුවා පස්සද්ධි කියන කොටසෙන්. ඊළඟට සහැල්ලුකම හැදුවා ලහුතාවලින්. මේ දෙකේ චෛතසික චිත්ත දෙකේ. ඊළඟට මෘදුභාවය හાર્ඩ් ගතිය අඩු කරලා අපි සොෆ්ට් කරා අපේ හිත. චෛතසික. ඊළඟට වර්කබල් ගතිය වැඩි කරා. වැඩ කරන කර්මන්නේ ගතිය වැඩි කරා. ඊළඟට ප්‍රගුණ භාවයේ සෞඛ්‍යය හැදුවා ලෙඩ නැතිව. බොහොම නිරෝගීමත් චෛතසික ටිකක්. නිරෝගීමත් චිත්ත ටිකක් හදලා දැම්මා මේ දෙකෙන්. ඊළඟට දැන් පාර හදන්න ඕන. පාර කෙලින් කුසල පූර්ණයට නැත්නම් අපි කියන්නේ විදර්ශනා කුසලයක් වෙලා ලෝකෝත්තර කුසලයක් බවට පත් වෙන්න පාර හදනවා. නිවන් දකින්නවා. හරි ලස්සනයි. බොහොම ලස්සනයි ටික. හරි. ওই ටික තමයි අර 19. ඒ කලින් කිව්වේ 19. දැන් අපි එනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මේවට මොනවද කියන්නේ? කෙනෙක් කියන්න බෑ. මේවට නමක් කියනවා. මොනවද මේවට කියන්නේ? කෙටි නමක් තියෙනවා. විරති. විරති චෛතසික. මොනවද විරති චෛතසික කියන්නේ? වලකිනවා. එතකොට මේ තුන අනිවාර්යද හැම කුසලයක් කරද්දී? අනිවාර්යද මේ තුන? එකක් විතරක් අනිවාර්ය එක චිත්තයකට. ඊළඟ දෙවෙනි චිත්තයාම දෙවෙනි එක වෙන්න පුළුවන්. නැත්නම් පළවෙනි එක වෙන්නත් පුළුවන්. මම කලිනුත් කිව්වා අරහත්ත්වයට පත් වෙච්ච උතුමන් වහන්සේලාට මේ තුන අදාළ. අදාළ නැහැ. එයාට අදාළ. එයාට විරතියක් වෙන්න ඕනේ නැහැ. එයාට වලකින්න දෙයක් නැහැ. වැලකිලි ඉවරයි. ඒවා ඔක්කොම ඉක්මෝලයි. සම්මා වාචා අපි කවුරුත් දන්නවනේ යහපත් වචනේ. හැබැයි මේ යහපත් වචනේ අභිධර්මයේ කතා කරනවා ටිකක් වෙන විදිහකට. බලන්න. ඒ කියන්නේ අපි මේ දැන් මේක හරි ලස්සන තැනක්. ඒ කියන්නේ දැන් වෙනවත් නෙමෙයි. අපි කුසලයක් කරනකොට හිතන්නකෝ දැන් අතන 8 අපි කරනවා කියලා. අර මහා කුසල චිත්ත 8 ඉස්සරහට මම පෙන්නනවා ඉස්සරහ කියලා. ඒ 8නේ අපි කරන්නේ ඕනම දෙයක් කරන්න කියන්නේ.
අපි අලෝභයක් කරන්න ගියාම, අද්වේෂයක් කරන්න ගියාම, මෝහයක් කරන්න ගියාම ඔය 8 විතරම තමයි අපි කරන්නේ. මොකද ඊළඟට තියෙන්නේ පරණ විපාක වලට ඊළඟට තියෙන රහතන් වහන්සේලා. අපිට අදාළ නැහැ ඒක. දෙක අදාළයි, තුන අපිට අදාළ නැහැ. රහතන් වහන්සේලා සම්බන්ධ නිසා. එහෙනම් අපි මේ ජීවිතේ මේ කරන හැම කුසලයක්ම අපි කරන්නේ චිත්ත කීයක් කරහද? චිත්ත කරහ. කුසල චිත්ත 8ක් කරහ. චිත්ත 8ක් හරහා පමණයි. ඔබ කොච්චර ලොකුවට පිනක් කරන්න ගියත් ඔබ කරන්නේ ඒ කුසලයේ හෝ පින චිත්ත කීයක් කරහද? 8ක් හරහා පමණම තමයි. හැබැයි ඔබ අකුසල් කරන්න ගියාම ඔබ චිත්ත 12ක් කරහා වැඩේ කරනවා. නමුත් කුසලයක් කරන්න ගියාම චිත්ත 8ක් හරහා පමණයි. හැබැයි කෙනෙකුට නොපෙනිච්ච දෙයක් මෙතන තියෙනවා. මොකක්ද නොපෙනිච්ච දේ? ඒ 8ක් වුණාට ඒක ඇතුලේ තියෙනවා චෛතසික ගොඩක්. ඒ ඇතුලේ තියෙනවා චෛතසික ගොඩාක් තියෙනවා. දැන් අරවට වඩා තියෙනවානේ. දැන් මම ඔබට දා කිව්වා නේද අඩු ගානේ 18ක්වත් තියෙන්න ඕන කියලා අකුසලයක් කරන්න. 18 19 20 21 අපි කතා කරානේ. අද මේ කුසල චිත්ත 8 යෙදෙන ඒ මහා කුසල චිත්ත 8යි මහා විපාක චිත්ත 8යි මහා කිරිය චිත්ත 8යි ඔය 24ක් අපිට වයි විශේෂයෙන්ම අදාළ වෙන්නේ පළවෙනි 8නේ මහා කුසල චිත්ත 8. ඒ 8 30 ඉක්මවල යෙදෙනවා චෛතසික 30 ඉක්මවල. දැන් ඔබට තේරෙනවා ඇති ඒ කියන්නේ කුසලයක් කරන්න ගියාම හරියට ගොඩක් දේවල් ඉන්වෝල්ව් වෙනවා. හරියට ඒක කරනවා. දැන් මම මේකෙන් අදහස් කරන්නේ ඔබට කියන්නේ මේ ඔබ දකින්න ඔබ කුසලයක් කරද්දී ඇත්තටම ඔබට මේ මෙතන අර මූලික 19ක් අවම වශයෙන් තියෙන 30 ගාන. සාමාන්‍යයෙන් කියන්නේ මහා කුසල චිත්තයකට අවම වශයෙන් තියෙන්න ඕන චිත්තයන් 35 දෙසුනේ. චෛතසික 35ක් තියෙනවා. උපරිම 38ක් තියෙනවා. පුළුවන්. ඉතින් ඒක උපරිම කිව්වම ඇත්ත වශයෙන් මේක උපරිම යෙදෙන චෛතසික අදාළ සංඛ්‍යාව 38යි යෙදෙන්න පුළුවන් 35යි. ඉතින් අර ඒ ආකාරයෙන් තියෙනවා. කියන්නේ වැඩි කුසල චෛතසික ප්‍රමාණය වැඩි. දැන් වැඩි තියෙන්නේ මහා කුසල චිත්ත 8 අපි කරන්න ගිහිල්ලා අපට ඇති වෙනවානේ මේ චෛතසික ප්‍රමාණයක්. ඒ 8ට ඒ හැම එකකටම එක්ක සම්මා වාචා, එක්ක සම්මා කම්මන්ත, එක්ක සම්මා ආජීව. ඇයි මේ තුන මේ ගොඩක් බලපාන්නේ මේ අපේ කුසල් වලට? යහපත් වචනය බලපානවා. යහපත් ක්‍රියාව බලපානවා. කර්මාන්තය කියන්නේ ක්‍රියාව. යහපත් ජීවිකාව බලපානවා. මට කෙනෙක් කියන්නේ මේ තුනේ වෙනස සූත්‍ර පිටකයට අනුව. ගන්න උදාහරණයක් වශයෙන් ওই සූත්‍රයක් මහා චත්තාරීසක හරි ධම්මචක්කප්පවත්තන සූත්‍රය හරි නැත්නම් සච්චිබංග සූත්‍රය හරි මොන වගේ සූත්‍රයක් අරන් කියන්නකෝ මේ තුනේ තියෙන සාමාන්‍ය වෙනස. සාමාන්‍යයෙන් කවුරුත් දන්න වෙනස. මොකක්ද? මොකද්ද සම්මා වාචා කියන්නේ? මුසාවාද පරසවාද වචන සම්පප්පලාප ඒවයින් වෙන්වීම වචනයෙන් වන අකුසල හතරෙන් හතරක් කිව්වේ නෑ තුනයිනේ කිව්වේ. කියලා සම්ප්‍රප්ලාප ඔව් හරියට මුලින් ඉඳලා කියන්න. හරි පිළිවෙල. ඒක පිළිවෙලකට කියලා දෙන්න. බොරු කීම බොරු නොකීම මුසාවාදය කරන්නේ බොරු කියන්නේ නැහැ. ඊළඟට පිසුනා වාචය කරන්නේ කේලම් කියන්නේ පරුසා වාචා පරුසා වාචය කරන්නේ සම්ප්‍රප්ලාප කරන්නේ. එතකොට තව ටිකක් සරලව ගත්තොත් අසත්‍ය පාවිච්චි කරන්නේ අසත්‍ය පාවිච්චි කරන උදව් කරන්නේ. ඒ වගේම හැම වෙලාවෙම මිනිස්සු එකතු කරන කතාව තමයි යාගාව තියෙන්නේ. කේලම් කියවට තේරෙන්නේ නැහැ කට්ටියට. ඒක කියන්නේ යුනයිටඩ් ස්පීච් එක. හැම වෙලාවෙම මෙයා කතා කරන්නේ දෙන්නෙක් එකතු කරන්න, රටක් එකතු කරන්න, සමාජයක් එකතු කරන්න, ජාතියක් එකතු කරන්න. එහෙම හිතලාද කතා කරන්නේ? දැන් තේරෙනවද සම්පප්ප මේ විසුනා වාචා කියන එක තේරුම? විසුනා වාචා කියන්නේ එකතු කරන කතාව. කරන්න බෑ මේ සද්ද දාලා තියෙන්නේ. මයික් එක කරලා. එතකොට ඊළඟට විසුනා වාචය කියන්නේ divisive speech එක.
බෙදන තැන. මිනිස්සු බෙදනවා, කට්ටිය බෙදනවා, යාළුකම් නැති. බෙදනවා කියන්නේ තරහ වෙනවනේ. අන්න එහෙනම් පිසුනා වාචා කියන්නේ එකතු කරන කතාව. මිනිස්සු එකතු කරන කතාව. සමාජය එකතු කරන කතාව. අපේ භාෂාව, අපේ හඬ, අපේ වචන හදා ගන්න ඕන එකතු කරන තැනකට. ඒ කියන්නේ එකතු කළා වෙන තවත් අකුසලයක් කරන්න නෙවෙයි. මිනිස්සු සතුටින් එකතු කරන්න, කුසලයට එකතු කරන්න, හොඳ දේ කරන්න එකතු කරන්න. තමයි අපි කතා කරන්නේ. දැන් ඔය තේරුම කලින් දැනගත්තයි මෙතන ඉන්නවද? පිසුනා වාචා වලින් කියන්නේ ඕකයි කියන්නේ. ඔය ආකාරයෙන් දැනගත්තයි ඉන්නවද? නැත්නම් කේලම් එපා කියලා විතරක් දන්නේ. බොහොම අඩු අර්ථයක් දන්නේ. එහෙම නෙමෙයි. පිසුනා වාචා කියන්නේ එකතු කරන කතාව. භාෂාවේ යුනයිටඩ් ස්පීච් එක. ඊළඟට පරුසා වාචා කොහොමද අපි දන්නවා? හිත රිදෙන කතාව. ඒක විවිධාකාරයෙන් වෙනවා. රට තැන භාෂාව සංස්කෘතිය නේ. ඒකයට රිදෙනවා. ඊළඟට සම්පප්පලාප කිව්වයින් පස්සේ අපි දන්නවා හිස් වචන කතා කරනවා. ඒක දෙන්නෙක් ඉන්නවා හැමලාම කියනවා ගොසිප් කතා කරන කෙනෙක් ඉන්නවා. ඒ වගේම අයිඩල් චැටර් කෙනෙක් ඉන්නවා. වෙලාව ගත කරන්න කතා කරන කෙනෙක් ඉන්නවා. නිකන් කතා බස් කර කර ඉන්න කෙනෙක් ඉන්නවා නේ. එතකොට ඔය හතරෙන් වැළකීම තමයි සම්මා වාචා කියලා කියන්නේ. මේ මහා චත්තාරීසක ධම්මචක්කප්පවත්තන සත්‍ය විභංග ආදී සියලු සූත්‍රවල ඔය ටික තමයි සාකච්ඡා කරලා තිබුණේ. ඊළඟට අනෙක් කාරණාව තමයි සම්මා කම්මන්ත කියලා කියන්නේ. සතුන් නොමැරීම. සම්මා කම්මන්ත කියන්නේ කාමී වර්ධවා නොහැසිරීම. සාධාරණ මේ හඬ මෙයාලා අයින් සිදුවන වැරදි වලින් වැළකීම. සම්මා කම්මන්ත කියවන් පස්සේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දාණයෙන් වැළකීම සහ කාමීසු මිත්‍යාචාරයෙන් වැළකීම. ඒ තමයි සම්මා කම්මන්ත. සම්මා ආජීව කියවන් පස්සේ සම්මා ආජීව කියවන් පස්සේ මේ සම්මා ආජීවය කියන්නේ මොකක්ද? යහපත් දිවි පැවැත්ම. ඒ කියන්නේ අපි මේ හම්බු කරාගෙන ජීවත් වෙන විදිය. ඒක ගැන බුදුහාමුදුරු පෙන්වුම් කරා සූත්‍ර ගණනාව. මාස් කිව්වා කුහනා ලපනා නේමිත්ති කතා, නිප්පේසි කතා, නිජකින්සනතා, ලාභේන ලාභං, නිජකින්සා ඒ වගේ. ඒතර එකෙන් කියන්නේ මේ අපි කුහකම් කරන්න හොඳ නැහැ. අපි ජීවත් වෙන්න කුහකත්වය හිපොක්‍රසි හොඳ නැහැ. ඊළඟට අපි භාෂාවෙන් වචන වලින් මිනිසුන්ගෙන් කඩා ගන්න ඕනේ. වචන පාවිච්චි කරලා ඒක අගය කරලා අපි ඒවා ඔක්කොම බුදුහාමුදුරුවෝ මිච්ඡා ආජීව. මිච්ඡා ආජීව. ඊළඟට අනිත් අයට බැන සමහර අය ඉන්නවා බැනලා දෙයක් හදා ගන්න කට්ටිය. එහෙමත් ඉන්නව නේද? එහෙමයි ඉස්සරත් හිටියා. නිප්පීසි කතා. ඊළඟට තවත් සමහර කට්ටිය ඉන්නවා මේ ලාභයක් දෙන කෙනාටම බැනලා තවත් ලාභයක් හදා ගන්න. එහෙමත් ඉන්නවා මේ සමාජයේ. දෙන්නෙක් තියා විතර යාටම බැනලා තව එකක් හදා ගන්න. ඒක ලාභේන ලාභ නිජකින්සා. බුදුහාමුදුරුවෝ මේ ඔක්කොම මිච්ඡා ආජීව. ඒ වැඩේ තියෙන්නේ මේ කුසල් කරනකොට මේ තුනෙන් එකක් සම්බන්ධ වෙනවමලු. ඇත්ත වශයෙන්ම මේක වෙන්න පුළුවන්. මොකද අපි කතාබස් කරන වෙලාවට එන කුසලය පැහැදිලිවම සම්මා වාචායක ගන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම අපි ප්‍රාණඝාත නොකරනකොට, අදත්තා දාන නොකරනකොට, කාමසු මිච්ඡාචාර නොකරනකොට පැහැදිලිවම සම්මා කම්මන්තේ එන්න පුළුවන්. ඊළඟට අපි දිවි පැවැත්ම බලපානවානේ. හැම වෙලාවෙම අපි ජීවත් වෙන විදිය අපි අනුන්ගෙන් කඩාවඩාගෙන ජීවත් වෙන්නේ, අනුන්ගෙන් දෙයක් අරගෙන ජීවත් වෙන්නේ. ඒතර ඒක සම්මා ජීවයට සම්බන්ධයි. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරනවා, සර්වඥාන්සේ පෙන්වුම් කරනවා සියලුම කුසල චිත්ත 8යි තියෙන්නේ, මහා කුසල චිත්ත 8. මේ 8ට මේන් එකක් අනිවාර්යයෙන්ම ගෝචර වෙනවා. මේන් එකක් අනිවාර්යෙන් විශේෂ වෙනවා. කියන්නේ එක චිත්තයකට සම්මා වාචා වෙන්න පුළුවන්. ඊළඟ චිත්තයට සම්මා කම්මන්ත වෙන්න පුළුවන්. ඊළඟ චිත්තයට සම්මා ආජීව වෙන්න පුළුවන්. හැබැයි මේ තුනම එකට දෙන්නේ නැහැ. හැබැයි මේ තුනම එකට තියෙන කෙනෙක් ඉන්නවා. කවුද? රහතන්. කාගේ මේ මයික් එක පොඩ්ඩක් වහගන්නවද? මියුට් කරනවද? හරි. හොඳයි. දැන්
ආර්යයන් වහන්සේලාගේ රහතන් වහන්සේ නැත්නම් පසේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට මේ තුනෙන් 아무තු වැලකිල්ලක් නැහැ. ඒගොල්ලෝ වැලකිලි ඉවරයි. ඒ වැලකිච්ච නිසා තමයි එයා ඒ තැනටපත් වෙන්නේ. එයාට විරතියක් නැහැ. හරි අපි දැන් යමු ඉස්සරහට වෙලාවත් එක්ක සම්මා වාචා කියවලින් පස්සේ එතකොට යහපත් වචන. ඒ කියන්නේ අනිකුත් දෙක එන්නේ මේක විතරයි. මිච්ඡා වාචායෙන් බැහැරීම යහපත් වචනය. ඇයි අපිට සම්මා වාචාව කරන්න හිතෙන්නේ? ශ්‍රද්ධාව තියෙන නිසා, කිරියොත්ප්ප තියෙන නිසා. ඊළඟට සම්මා කම්මන්ත. ඒකෙත් අරක් ටිකම තමයි වෙනස සම්මා කම්මන්තේ. වැරදි දේ කර්මාන්තේ. කර්මාන්තේ කියන්නේ මෙතන කර්මාන්තයක් නෙමෙයි, ඉන්ඩස්ට්‍රියක් නෙමෙයි. මෙතන කියන අර ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානෙන් වැළකීම, කාමමිත්‍යාචාරයෙන් වැළකීම. අපි ඒක හොඳ විදිහට ගමු. ඒක තේරෙන්නේ නැහැ කිව්වම. අපි හැම දැන් සම්මා කම්මන්තය හරියට සම්බන්ධ වෙනවා නම් කෙනෙකුගේ කියන්නේ මහා කුසල චිත්තයකට එයා හැම වෙලාවෙම බලන්නේ හැම දිනාගෙම ජීවිත ආරක්ෂා කරන්න. හැම වෙලාවෙම මේ කුඩා සත්නේ මදුරුවෙක්ගේ ඉඳලා පොඩි සතෙක්ගේ ඉඳලා ලොකු සත්වෙක් දක්වා ඒව විතරක් නෙමෙයි තමන් ගැන ඒ තමනුත් සත්වෙක් නේද? බුදුහාමුදුරු පෙන්වුම් කරානේ තමන් විනාශ කරගන්න එකත් ප්‍රාණඝාතයක් කියලානේ. තමන්ට හානි කරගන්න එකත් ප්‍රාණඝාතයක්. එතකොට ඒ හැම සත්වේ තමා ඇතුළු සියලුම ලෝකවාසී සත්වයන් ගැන පුදුමාකාර ආරක්ෂාවක් යාගාව තියෙන. හැම වෙලාවෙම බලන්නේ මේ හැම දිනාගෙම ආරක්ෂාව තහවුරු කරලා ඒ අදාළ වැඩේ කරන්නේ. සමහරු කුසල් පින් කරන්න ගියාම මේ එහෙම නෑ නේද? මම මගේ වැඩේ කරගෙන මම නිවන් දකින්න අනිත් අයට ඕන දෙයක් වෙච්චාවේ කියලා නේද? ඒවා ඉන්නව නේද? ඕනොත් මම රහත් වුණා නැති කියලා. ඒ මොකද දන්නවද? ඔය අභිධර්මයේ වගේ දෙයක් කියන්නේ මේ කුසලයන් හරියට වැඩ කරන විදිය දන්නේ නැතුව වැඩ කරන්න ගියා. වෙන ප්‍රශ්න මොකක්ද? ඒකයි මේ නැවත කියන්නේ මේවා තේරුම් ගන්න. මේ ඇතුලේ තියෙන මේවා වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් ඊළඟට අදත්තා දානය කියන්නේ බොරකම නිගන්නේ අපි කියන්නේ මෙහෙම අපි ගමු මෙහෙම හැම දිනාගේම බඩු භාණ්ඩ ආරක්ෂා කරනවා විනාශ කරන්නේ මේක කාගේ හරි බඩුවක් මේක කාගේ හරි භාණ්ඩයක් කවුරු හරි මහන්සියෙන් හම්බ කරගත්ත දෙයක් නේ අපි ඒවා එහෙම කරන්න හොඳ නැහැ ඔළුවේ හදා ගන්නවා මේ මනස හැම දිනාගේම බඩු භාණ්ඩ දේවල් ඒවට මේ මොනවද මේ බඩු භාණ්ඩ විතරක් නෙවෙයි පුද්ගලයෝ නේ මේ කාගේ හරි ළමයි කාගේ හරි අම්මා කෙනෙක් කාගේ හරි තාත්තා කෙනෙක් කවුරු හරි මහන්සියලා ගියපු කෙනෙක් නේ අපි එහෙම හිතන්න ගන්න. බලන්න කොච්චර ලොකු චින්තනයක් කෙනෙක්ගේ ඇති වෙනවද. ඊළඟ කාමීත්‍යාචාරය. කාමීත්‍යාචාරය කියුවෙන් පස්සේ කෙලින්ම කතා කරනවා මේ විශේෂයෙන් පුද්ගලයෝ සම්බන්ධව. ඒක එකක්. අනිත් පැත්තෙන් කල්පනා කරනවා මම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒවා වැරදි විදිහට පාවිච්චි කරන්නේ. මම හැම වෙලාවෙම මේවා මගේ රූපයන් මම මධ්‍යස්ථව පාවිච්චි කරන්නේ. ශබ්දේ මධ්‍යස්ථව පාවිච්චි කරන්නේ. ගන්ධ ඊළඟට රස කෑම කන්න ගියත් මගේ තියෙනවා මධ්‍යස්ථභාවය නේ මං රසයට වහල් වෙච්ච කෙනෙක් නෙමෙයි රස තෘෂ්ණාව තියෙන කෙනෙක් නෙමෙයි නේද සමහර රස තෘෂ්ණාව තියන්නේ ගන්ධ තෘෂ්ණාව තියෙන කෙනෙක් නෙමෙයි ශබ්ද තෘෂ්ණාව තියෙන කෙනෙක් නෙමෙයි රූප තෘෂ්ණාව තියෙන කෙනෙක් නෙමෙයි ඊළඟට ඒ වගේ මට ඒ තෘෂ්ණාවන් මට නැහැ මම ඒක අපිට නැහැ කියලා කියන්න බෑ අපිට නමුත් අපි ගොඩාක් අඩු කරගන්න උත්සාහ කරනවා ඒක තමයි ජයග්‍රහණ ඒ නිසා එහෙම හිතුවම සම්මා කමන්තේ ගොඩක් තේරෙනවා ඊළඟට සම්මා ආජීවය සම්මා ආජීවයෙන් පස්සේ අර මම කිව්වා ජීවන පැවැත්ම. ඒ කියන්නේ තමන්ගේ ජීවත් වීම අනිත් කෙනෙක් රවට්ටන්නේ නැතුව අනිත් කෙනෙකුට බනින්නේ නැතුව අනිත් කෙනෙකු වචනෙන් නොමග යවන්නේ නැතුව ඒ වගේම දෙන කෙනාව යම් කිසි කරදරයක් කරලා බැනලා විනාශ කරලා තවත් දෙයක් ගන්න නැතුව තමන්ගේ ජීවන පැවැත්ම තියනවා නම් අන්න සාර්ථක සම්මා ආජීවයක් එතන තියෙනවා. ඒතර ওই තුන එකක් තමයි විරති කියන්නේ. කරුණා මුදිතා කියන. අපි මේවට කියනවා මොනවද? අප්පමඤ්ඤා. අපි මොනවද මේවට කියන්නේ? අප්පමඤ්ඤා. මොකද අප්පමඤ්ඤා කියන්නේ? අප්‍රමාණයි. මේවා හරියට කෙනෙක් ගාව ඇති වෙනවා නම් සීමාවක් නැහැ. හැම වෙලාවෙම අප්‍රමාණ විදිහට යාගාව තියෙනවා. කරුණාව බලන්න කරුණාවේ ස්වરૂපේ. ලක්ෂණේ අනුන්ගේ දුක නිවීමට උපකාරී. දන්නවා කෙනෙක් දුකටපත් වුණායින් පස්සේ එයාගේ දුක නිවීමට එයා උත්සාහ කරනවා පුළුවන් විදියට. එහි රසය නැත්නම් කාර්යභාරය අනුන්ගේ දුක ඉවසන්නට නොහැකි බව. දැන් මේක හරියටම කරන්නේ කවුද? මේ වැඩේ. මේ කරුණාව හරියටම තියෙන කාගාව ධර්මයට අනුව. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව.
ඔව් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව තියෙන එක හරියි. සාමාන්‍යයෙන් අපි දන්නේ ධර්මයේ දන්නේ කවුරු ගාවද මේක සංසාර ගමනේ පිහිටලා තියෙන්නේ? අම්මා අම්මා ගාවක් තියෙනවා. බෝධිසත්වවරුන්ට තමයි කරුණාව හොඳටම තියෙනවා කියලා කියන්නේ. මොකද ඒගොල්ලෝ Tamanට අතර ලැබෙන නිර්වාණය මොකද කරන්නේ? අතට ලැබෙන නිර්වාණයටත් ඒගොල්ලෝ පොඩ්ඩක් එහෙන් කරලා අනිත් මිනිස්සු ඔක්කොම නිවන් දැක්කලා මම බුදු වෙනවා කියන හැඟීම බාන කොච්චර උතුම්ගේ හැඟීම රිස්ක් එකක් අරගෙන නේද? මහායාන පොත්වල තියෙනවා මේ අර වැඩෙන තෘණ ගහට තන ගහට එයත් සත්‍යයක් නම් එයත් මම නිවන් දැක්කලා තමයි මම බුදු වෙන්නේ. බාන කොච්චර පළල් සිතවිල්ලද? අර කෙනෙක් ඉන්නවා මේ මම මගේ වැඩේ කරන් නිවන් දැකලා මට අනිත් අය ඕන දෙයක් වෙච්ච කවන්න නැහැ කියන්නේ. මේ කෙනාගේ අදහස බලන්න හැම කෙනාටම මේ යහපත් හැඟීම ඒ හැඟීම ඉතින් අපේ බුදුහාමුදුරු සෑහෙන කාලයක් උන්වහන්සේත් වීරිය වටලා බුදුසත්වෙක්. ඒතර ඒ බෝධිසත්ව බුදුහාමුදුරන්ට තියෙන මහා කරුණාව, නිකන් කරුණාව, මහා කරුණාව. අනිත් කේකයටත් තියෙනවා, අම්මට තාත්තට තියෙනවා, අයටත් තියෙනවා. නමුත් මම කියන්න උත්සාහ කරේ දැන් මේ කරුණාව සහ මුදිතාවෙන් එකක් එන්න පුළුවන් මහා කුසල චිත්‍රවලට. එතකොට ඒකේ කාර්යභාරය තමයි අනුගේ දුක විසඳන්න බැරිකම. ඒ වගේ මෙහි ස්වરૂපය තමයි කාර්මික බව. හේතුව දුකටපත් වූවන්ගේ අසරණ භාවය දැකීම. ඊළඟ මුදිතාව. මුදිතාව කියවයින් පස්සේ අනුන්ගේ දියුණුවට සතුටු වෙන්න. කාර්යභාරය අනුන්ගේ දියුණුව සම්බන්ධව කැමති වෙනවා. හැම වෙලාවෙම මෙයා අනුන්ගේ දියුණුවට කැමති වෙනවා. ඒ කැමති වෙන්නේ මේ කටින් විතරක් නෙමෙයි. කැමති වෙන්නේ හදවතින් මෙයා කැමති. එයාට ප්‍රශ්නයක් නෑ. එයා හැම වෙලාවෙම එයාට ගමනක් තියෙනවා. එයා අනිත් අය ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න. එයා ඒ ගමන යනවා. ඒ වගේම අනිත් අයගේ දියුණුවේදී අවංකව අද පටලෙන්න සතුටු වෙනවා. එතකොට එහි කාර්යභාරය තමයි ස්වરૂපය තමයි ද්වේෂය බැහැර කරනවා. දැන් මේක නැති කෙනා මොකද්ද කරන්නේ? මේ මුදිතාව නැති කෙනා අර අකුසල ජයසිකයක් තියෙන එයා කරන එක. මොකද්ද කරන්නේ? ඉස්සා කියන්නේ ඊර්ෂා කර කර යයි. ඒක අකුසල ජයසිකය. ඒක නැති එක්කෙනා මුදිතාව වර්ධනය. එහෙනම් මුදිතාවේ විරුද්ධ පදේ මොකක්ද? ඊර්ෂාව. ඊර්ෂාවේ විරුද්ධ පදේ මුදිතාව. අපි මොකද්ද හදාගන්න ඕනේ හැම වෙලාවෙම? මුදිතාව හදාගන්න. මුදිතාව කියන්නේ අනුන්ගේ සතුටට අවංකවම සතුටු වෙන්න හැකියාව. ඒතර හේතුව අන්‍යයන්ගේ දියුණුව දකින්න. ඒතර මේ දෙකෙන් එකක් එන්න පුළුවන්. මේ දෙකෙන් එකක් එන්න පුළුවන් මහා කුසල චිත්තාට. පඤ්ඤේන්ද්‍රිය මේක තමයි අවසාන කුසල චෛතසිකය. දැන් මේ 25 මේ කියන්නේ හරිද? පඤ්ඤේන්ද්‍රිය මේ පඤ්ඤේන්ද්‍රිය කියන්නේ මොකක්ද? ප්‍රඥාව. ඒත් මෙහි ලක්ෂණය තමයි විදර්ශනාවෙන් සියලු දේ දෙස බලන්න හැකියාවක් ඇති වීම. දැන් අපිට රූප මොනවාද මේ චක්කු සෝත ගාන જીවහා කාය මන තිබ්බට අපිට පඤ්ඤේන්ද්‍රිය තියෙනවද? බොහොම අඩුවෙන් තියෙනවා. තිබ්බත් තියෙන්නේ බොහොම අඩුයි. එක්ක පොතක් බලනවා, බණක් අහනකොට නේද? ඒ වගේ වෙලාවට පොඩ්ඩ ඇවිල්ලා යනවා නේද? ඊට පස්සේ එන්නේ. ඇයි? අපි ආයෙ වැටෙනවා චක්කු ඉන්ද්‍රියට පර වෙනවා, සෝත ඉන්ද්‍රියට පර වෙනවා, ගාන ඉන්ද්‍රියට පර වෙනවා, જીවහා ඉන්ද්‍රියට පර වෙනවා. ඒ කාය ඉන්ද්‍රියට පර වෙනවා, මනෝ ඉන්ද්‍රියට පර වෙනවා. පඤ්ඤේන්ද්‍රිය අපිට පිහිටන්න බෑ. පඤ්ඤේන්ද්‍රිය පිහිටන්නේ හරියට පිහිටන්නේ රහත් ත්වයටපත් වෙනවා. පඤ්ඤාවේ ප්‍රධාන ලක්ෂණය තමයි විදර්ශනාවෙන් සියලු දේ දෙස බැලීමේ හැකියාව. ඒ වගේම රසය තමයි කාර්යභාරය තමයි අරමුණු විදර්ශනාවෙන් හරියාකාරව එයා දකින්න පුළුවන්. ආලෝකමත් එයාට පේනවා. එයාට බොහෝම විනිවිද පේනවා එයාට. හැම දෙයකම තියෙන දැන් කෙනෙක්ගේ සතුට, කෙනෙක්ගේ දුක, අසනීප වීම, දක්ෂතාවය, දවසේ වෙන දේවල්, ආවේගශීලී වෙන ඔක්කොම එයාට මොනවද වෙන්නේ? එයාට විනිවිද දකින්න පුළුවන්, පෙනට්‍රේට් කරන්න පුළුවන්. මොකද එයා හොඳට මේ වෙන සිද්ධිය ගන්නවා එයා මෙතනට දාලා. නමුත් අපිට ගොඩක් වෙලාට අපි මේක දාගන්න බැහැ. අපි පරණේවත් එක්ක අපි අපේ සංඥාවත් එක්ක මේවා සාමාන්‍ය දේවල් අපි ආදේශ කරගන්නවා. ඊයේ එහෙම නෙමෙයි වුණේ, අද දැන් වෙනම වුණා නේද? නේද? ඊයේකත් එහෙම තමයි වෙලා තියෙන්නේ. අපිට අර බාහිරින් පෙනෙන අරමුණ වෙනස් අරමුණේ අපි ඇලිලා ඉන්නවා මිසක් විදර්ශනාවට අපිට දාගන්න බෑ. මොකද අපි දුර්වලයි. අපි අර බුදුහාමුදුරු කියනවනේ මේ සත්පුරුෂ ධර්මයේ කෝවිද වෙලා නැහැ. නේද? ඒකට ප්‍රිය කරන්නේ. ඒ නිසා අපිට වෙන්නේ හැම වෙලාවෙම මේක පොඩ්ඩක් කතා කරාට සාමාන්‍ය ජීවිතේදී අපි මේ විදිහට විදර්ශනාව හරියට අවස්ථාවට දාගන්න බැරි වෙනවා.
ඊළඟ ස්වરૂපේ මුලා වෙන්නේ නැති එක. බලන්න හේතුව. මොකක්ද හේතුව? ප්‍රඥාව පහළ වෙන්න ප්‍රධාන හේතුව මොකක්ද? යටම තියෙනවා. කියන්න බලන්න. යෝනිසෝ මනසිකාරය. උහාමුදුරක තැනක පෙන්වු කරනවා. යෝනිසෝ මනසිකාරය හැර වෙන කිසිම දෙයක් උන්වහන්සේට පේන්නේ නැලු කුසලයක් කරන්න හේතු වෙන. කුසලයක් හරියට මේ කියපු 25 හරහා හරියට කුසලයක් කරන්න යෝනිසෝ මනසිකාරය හැර වෙන කිසිදු දෙයක් උන්වහන්සේට පේන්නේ. එහෙනම් සතිය කියන්නේ මොකක්ද? සතිය සිහිය කියන්නේ මොකක්ද? යෝනිසෝ මනසිකාරයවයින් පස්සේ කරන එක තමයි සතිය කියලා අපි කියන්නේ. සතියක් එන්න කලින් ඇටෙන්ෂන් එකක් එන්න බෑ. දැන් අපි සිහිය හදාගන්න කලින් සිහිය මොකටද හදාගන්නේ කියලා ඇටෙන්ෂන් එකක් එන්න බෑ නේද? අන්න යෝනිසෝ මනසිකාරය. එහෙනම් මේක නැති වුණාම අපිට මොකක්ද වෙන්නේ? අයෝනිසෝ මනසිකාරය. අපිට නුවණින් බලන්න බෑ. අපි බලන්නේ හැම වෙලාවෙම ලෝභ දෝෂ මොහොත වහල්. හොරයි දැන් අපි ඉස්සරහට යමු. මේ ටික තමයි වැදගත්ම ටික. මහා කුසල චෛතසික මහා කුසල චිත්තයන් සමග සම්බන්ධ වන ආකාරය. කුසල චෛතසික 25ක් තියෙනවා. ඒවා කොහොමද මේ මහා කුසල චිත්ත 8ත් එක්ක සම්බන්ධ වෙන්නේ? සියලු සබ්බ සාධාරණ චෛතසික කුසල චිත්ත සමග යෙදෙනවා. ඒක ඔබ කවුරුත් දන්නවා. කිව්වනේ ඒක හැම එකෙම යෙදෙනවා. සමහර පකින්නක චෛතසික අර අපි කිව්වනේ එතන 6ක් තියෙනවා ප්‍රකීර්ණක. ඒ 6ද සමහර ඒවා යෙදෙනවා සමහර ඒවා යෙදෙන්නේ නැහැ. දැන් මට කියන්න කෙනෙක් මොනවද යෙදෙන්නේ මොනවද නොයෙදෙන්නේ? ප්‍රකීර්ණක ඔක්කොම මොනවද යෙදෙන්නේ? ප්‍රකීර්ණක ඔක්කොම මොනවද නොයෙදෙන්නේ? අපි යමු අපි මෙන්න මෙතෙන්ට යමු. යමු ඊළඟ මේ ස්ලයිඩ් එකකට බලා ගන්න මොනවද මේ 8 කියලා. ඔන්න තියෙනවා මහා කුසල චිත්ත 8. දැන් මට කියන්න මේකෙන් මොකේද මේ සබ්බජිත සාධාරණයි ප්‍රකීර්ණකයි ඔක්කොම දෙන්නේ මොනවයිද සබ්බජිත සාධාරණයි ප්‍රකීර්ණකයි හැම එකෙම දෙන්නේ නැත්තේ මේ 8න්. වෙලාව යනින්ද මම කරන්න. මේ පළවෙනි 4 ඔබට පේනවනේ. 1 2 3 4 සෝමනස් සහගත ටික. මේ 4 සබ්බජිත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි අනිවාර්යයෙන්ම දෙනවා. 13 මේ දෙනවා. මේ ඊළඟ 4 5 6 7 8 ඒකේ මොකද්ද වෙන්නේ? සබ්බජිත සාධාරණ 7 යෙදෙනවා. හැබැයි ප්‍රකීර්ණක එකක් මෙතන යෙදෙන්නේ නැහැ. මොකද්ද යෙදෙන්නේ නැත්තේ? මොකද්ද මේ සෝමනස්ස කියන්නේ ප්‍රීතියනේ මොකද්ද මේකේ වෙලා තියෙන්නේ? උපේක්ඛා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ උපේක්ඛා කියන ප්‍රීතියක් තියෙනවද? නෑ. එහෙනම් මේ ප්‍රීතිය අවුට් වෙනවා එතන. ඒ කියන්නේ අර 6න් දැන් කීයක් තියෙන්නේ? 5යි තියෙන්නේ. එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ? මෙතන තියෙනවා සබ්බජ සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි 13ක් තියෙනවා. මේක 4න් සෝමනස්සවල 5ට උපේක්ඛා ආපු ගමන් ප්‍රීතිය අයින් වෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ සබ්බජ සාධාරණ 7යි ප්‍රකීර්ණක 5යි එහෙනම් 12යි තියෙන්නේ. අපි ආයි මුලට යමු. ඒක තමයි මෙතන කියන්නේ. සියලු සබ්බජිත සාධාරණ චෛතසික කුසල චිත්ත සියල්ලේම යෙදී. සමහර පකින්නක චෛතසික ප්‍රකීර්ණක චෛතසිකද කුසල චෛතසික සමග යෙදී. සමහර ඒවා මම අර කිව්වනේ දැන් අර මුල් 4 ඔක්කොම තියෙනවා අනිත් 4 එකක් නැහැ. ඒතර 5යි. කුසල චිත්ත 24ම මහා කුසල චිත්ත 8යි මහා විපාක චිත්ත 8යි මහා කිරි චිත්ත 8යි 24යි. මේ 24ෙම කුසල සාධාරණ හේවා සෝබන සාධාරණ චෛතසික 19ම තියෙනවා. එහෙනම් කුසල චිත්තයක් කොයි ආකාරයක හෝ කුසල චිත්තයක් නිර්මාණය වෙන්නේ නැහැ මේ 19න් තොරව. එහෙනම් මේ 19 හැම අර 24ෙම තියෙනවා. ඊළඟට ඥාන සම්පයුක්ත චිත්තවල පමණ විරති චෛතසික 3යි අප්පමඤ්ඤා 2යි පඤ්ඤා චෛතසිකය යෙදෙන්න පුළුවන්. දැන් මේකෙන් මොකක්ද කියන්නේ? මේ ඔක්කොම යෙදෙනවද? විරති වලින් ඔක්කොම යෙදෙනව නෑ එකයි යෙදෙන එක සැරයකට. අප්පමඤ්ඤා වලින් ඔක්කොම යෙදෙනව එකයි යෙදෙන. පඤ්ඤාව යෙදෙනවා ඥාන සම්පයුක්තව. ඊළඟ කියන්නේ ඒක මේන් විරති චෛතසික 3න් එකක් පමණ. ඒ කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා දිය තුනේ එකක් පමණක් එක් චිත්තයක් සමග එක වේලාවකට එන. ඊළඟ චිත්තයක් සමග තව එකක්. පරණ එක වෙන්නත් පුළුවන්. එම තුනම එක විට පහළ නොවේ. ඒත් අපිට පෘථග්ජන අපිට එම් පහළ වෙන්නේ නැහැ තුන. එම් පහළ වෙන්නේ කාටද ඒ තුනම හරියට? මම ආයෙසරක් කියන්නේ කාටද පහළ වෙන්නේ තුනම එක සැරේට?
රහතන් වහන්සේලා රහතන් වහන්සේලාට ඒ තුන පහළ වෙලා ඉවරයි අත්වස්. හැම වෙලාවෙම මේගොල්ලෝ ගාව තියෙනවා. එසේම අප්පමඤ්ඤා දෙකෙන් එකක් පමණක් එක විටකදී පහළ වෙනවා. ඒ කියන්නේ අපි මේ කුසල් කරනකොට මුදිතාවයි කරුණාවයි දෙකම තියෙනවද අපිට? එක චිත්තයක. දැන් කෙනෙක් ඇවිල්ලා අපි හිතමු එයා භාවනාව කරනවා. එතනින් එයා කුසලයක් හදා ගන්නවා. විදර්ශනා කුසලයක්. ඒතරේ හදා ගන්න එක මොහොතක එයා ගාව කරුණාවයි මුදිතාවයි දෙකම තියෙනවා. නෑ. එක මොහොතක එයා ගාව කරුණාව තියෙන්න පුළුවන්. ඊළඟ මොහොත ඊළඟ චිත්තයත් එක්ක මුදිතාව තියෙන්න පුළුවන්. එක්ක එක මොහොතක කරුණාව තියෙන්න පුළුවන්. ඊළඟ මොහොතේ කරුණාව තියෙන්න පුළුවන්. ඊළඟ මොහොතේ කරුණාව තියෙන්න. එක්ක මුදිතාව තියෙන්න පුළුවන් කරුණාව. හැබැයි එක මොහොතක එක අප්පමඤ්ඤාවයි දෙන්නේ. ඉතින් චිත්තයට කරුණාව සම්බන්ධ නම් කරුණාවද මුදිතාව සම්බන්ධ නම් මුදිතාවද පහළ වෙයි. ඔය ටික තමයි මහා කුසල චිත්තාටි කාරණාවක් තියෙන ඉස්සරහට. සෝමනස්ස සහගත මහා කුසල චිත්ත හතරේ මම කලින්ම කිව්වා ඒක. අර 8න් ඒ පළවෙනි හතර. මෙන්න මේ ටික නෙවෙයි කියන්නේ. එන්න මේ හතරනේ. දෙක තුනකට සෝමනස්ස හතරේ. සෝමනස්ස සහගත මහා කුසල චිත්ත හතරේම පීති චෛතසිකේ තියෙනවා. මොකද එතන සෝමනස්සයි. ඒ වගේම ප්‍රකීර්ණක හයක් එතන යෙදෙනවා. ඒ සෝමනස්සකම තියෙනවා. උපේක්ඛා සහගත මහා කුසල චිත්ත හතරේ පීති චෛතසිකේ නැහැ. මොකද ඒක උපේක්ෂාව. උපේක්ෂාවයි කියලා කියන්නේ මෙතනදී අර බ්‍රහ්ම විහාරවල කියන උපේක්ෂාව නෙමෙයි. මෙතන කියන්නේ සැපේකුත් නැහැ දුකකුත් නැහැ කියන එකයි. ඒතර ඒක ප්‍රීති චෛතසිකයක් වෙන්න බෑ. එතකොට එහෙනම් ඒ උපේක්ඛා සහගත අවසාන හතරේ ප්‍රකීර්ණක 6 වැඩ කරන්නේ 5ක් පමණයි. ඥාන සම්පයුක්ත සහ ඥාන විප්පයුක්ත මහා කුසල චිත්ත 8ේදීම සෝබන සාධාරණ හේවත් කුසල සාධාරණ. ඒ කියන්නේ මේ ඔක්කොගෙම මේ චිත්ත 24ම මේ 19 දෙනවා කියන එකයි ඒකෙන් කියන්නේ. අන්න කියවනේ ඒක. ඔන්න චිත්ත 8 මේ 8ේම තියෙන කාරණා ටික අපි මෙතන අපි කිව්වා සෝමනස්ස වෙනවා නම් 13ම වැඩ කරනවා. විශේෂයෙන්ම මේ සබ්බ සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි. ඒ වගේම මේ ඔක්කොම වැඩ කරනවා සෝබන සාධාරණ 19. ඒ වගේම මෙතන ඥාන සම්පයුක්ත තිබ්බ ගාම මෙතන මොකද්ද වෙන්නේ? ප්‍රඥාව වැඩ කරනවා. ඊළඟට අපි අකුසල චිත්ත කතා කරද්දී කිව්වා අසංකාරික සංකාරික වලට තවත් චෛතසික. මෙතන කුසල චිත්තවලදී එහෙම ඒවා අදාළ වෙන්නේ නැහැ. කුසල චිත්තයක් ආපු ගාම තීන මිද්දේ අයින් වෙලා යනවා. ඉස්සරහට යමු. කුසල චෛතසික මහා විපාක චිත්තයන් සමග සම්බන්ධ වන ආකාරය. මහා විපාක චිත්ත 8යි. බලමු වෙනස. මහා විපාක චිත්තවලට විරති චෛතසික 3 හෝ අප්පමඤ්ඤා දෙක අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? දැන් මහා විපාක චිත්තය කියන්නේ මොනවද? කෙනෙක් කියන්න බලන්න මොනවද කියලා එහෙම. මොනවද මේ මහා විපාක චිත්ත කියන්නේ? මේ ජීවිතේ අපි කරපුවද මේ? අහේතුක සිත් මේවා පෙර ජීවිතවල කරපු පෙර ජීවිතවල අපි අහේතුක චිත්තත් කරලා තියෙනවා. මහා විපාක චිත්තත් අපිට එන්න පුළුවන්. හරි? දෙකම තියෙනවා. දැන් සමහර කට්ටිය අහේතුක චිත්තවලිනුත් උපදිනවා. සමහර කට්ටිය මහා විපාක චිත්තවලුත් උපදිනවා. අර පටිසන්ධිය අපි කතා කරන්නේ 19ක් නේද? මතකද? හරි? එතකොට අපි ඒක කිව්වනේ මොනවද? සම්තිරණ චිත්ත නේද? එතකොට අපි කිව්වා ඒකේ තියෙනවා කුසල සහගත සම්තිරණයක් තියෙන උපේක්ඛාවෙන් එන ඒක මේ අපායේ උපදින කට්ටියට පහළ පටිසන්ධි විපාක චිත්තයක්. ඊළඟට ඒකේ තියෙනවා කුසල මේ උපේක්ඛා සහගත කුසල සම්තිරණ චිත්තයක්. ඒක තමයි මේ ලෝකේ පහළ වෙන මිනිස්සු අර ආබාධිත මිනිස්සු ලෙඩ රෝග හැදිලා ජාතියෙන්ම උපතින්ම ආබාධ වෙන කට්ටියද. හැබැයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ගත්ත ඔබ අපි මේ හැම දිනාටම පහළුනේ මොනවද? මහා විපාක චිත්ත 8න් එකක්. හරි? එහෙනම් දැන් මේවා මේ ජීවිතේ කරනේව නෙමෙයිනේ. එහෙනම් මේවට පුළුවන් ද සම්මා වාචා කම්මන්ත ආජීව වෙන්න? පුළුවන් දෙන්න? මේවට එන්නේ නෑ ඒවා. මොකද හේතුව මේවා මේ ගිය ජීවිතවල කරපුවා. ඊළඟට ඒකට කරුණා මුදිතාව වෙන්නේ නැහැ. එම නිසා මහා විපාක චිත්තවලට විරති චෛතසික තුන. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හෝ අප්පමඤ්ඤා දෙක අදාළ වෙන්නේ නැහැ. නමුත් ඥාන සම්පයුක්ත චිත්තවලට ප්‍රඥාව යෙදෙනවා. ඇයි? ඥාන සම්පයුක්ත කියලා කියපු ගමන් ඕනම තැනක මහා කුසල චිත්තයක වේවා මහා විපාක චිත්තයක වේවා මහා ක්‍රියා චිත්තයක වේවා ප්‍රඥාව යෙදෙනවා. ඇයි? ඒකට හේතුව තමයි
ගිය ආත්මික අපි කරපු දෙයක් කියන්නේ මහා විපාක චිත්තයක්. එතන එන්නේ. ඒතර ඒ චිත්තේ ඥාන සම්පයුක්තව මම කරලා තිබුණා නම් මට ඒ ප්‍රඥාව මේ ජීවිතේ ඇති වෙනවා. ඒතර අපි එදත් මම ඔබට ප්‍රකාශ කරා පටිසන්ධි චිත්ත 19 කතා කරද්දී ඔය සමහරු ඉන්නවනේ මේ ධර්මය අහනවා ධර්ම අபிසමයක් වෙන්නේ නැති අය. ඒගොල්ලන්ගේ ඔය විපාක චිත්තවල කුසල විපාක චිත්ත 8න් ඒගොල්ලෝ කරලා තියෙන්නේ මොනවද දන්නවද? ඥාන සම්පයුක්තද විප්‍රයුක්තද? විප්‍රයුක්ත. විප්‍රයුක්ත චිත්ත තමයි කළේ. ඒ කියන්නේ ප්‍රඥාව නැතුව තමයි පින්කම් කරන්නේ. ක්‍රියාත්මක. අලෝභ දෝෂ තිබෙනවා. හැබැයි ප්‍රඥාව අවුට් වෙනවා. ඒ නිසා මම ප්‍රඥාවෙන් කරා නම් මට ඒක එනවා. මහා විපාක චිත්ත සහ මහා කිරිය චිත්ත ඇතුලේ කුසල් නැහැනේ. දැන් මේකෙත් කුසල් නැහැ ඊළඟෙත් කුසල් නැහැ. මේවා අපි කියනවා අභ්‍යාකත ධර්ම. කියන්නේ නියුට්‍රල්, මෝරලි නියුට්‍රල්. කර්ම හැදෙන්නේ නැහැ. කර්ම හැදිලි ඉවරනේ ගියාත් මේකේ හැදිලි ඉවරයි. ඊළඟ එකේ හැදෙන්නේ නැහැ. රහතන් වහන්සේලා නිසා. මෙම නිසාම එනම් කුසල ධර්ම නිර්මාණය නොවන නිසාම විරති චෛතසික තුන අදාළ නැහැ. අපමඤ්ඤා චෛතසික දෙක අදාළ නැත. මොකද මේ දෙකම අදාළ වෙන්නේ කුසලයක් හදන්න ගියාම පමණයි. මේ ජීවිතේ කුසල් හදන්න නැත්නම් විරති වැඩකුත් නැහැ, අපමඤ්ඤා වැඩකුත් නැහැ. හරි? එහෙනම් ඔන්න ඒ ටික තමයි මහා විපාක චිත්ත 8. මේ තියෙන්නේ මහා විපාක චිත්ත 8. ඒතර මේකේ වෙනස තියෙන්නේ මෙතන මේ අවසානයේ තියෙන මහා විපාක කතාව විතරයි. අනිත් ඔක්කොම ටික අර වගේම තමයි. අවසාන එක කුසල චෛතසික මහා කිරිය චිත්තයන් සමග සම්බන්ධ වන ආකාරය 8ක් තිබෙනවා. මේක පැහැදිලි තාම ලස්සන තැනක්. ඔබ කවදා හරි රහත් වෙච්ච දවසකට ඔබට ඇතිවෙන චිත්ත ටික සතුරුදායක තැනක්. මේක බොහොම අපි කවුරුත් බලාපොරොත්තු වෙන තැනක්. ඔබගේ හිතේ ඔබ කුසල් කරන්නේ නැහැ. කවදා කුසලුත් නැහැ අකුසලුත් නැහැ. අරහත්වයට පච්චේක බුද්ධත්වයට සම්මා සම්බුද්ධත්වයටපත් වූ ආර්යයන් වහන්සේලාට කාමාවචර කුසලයක් නිරත වෙද්දී මේ ජීවිතේ මහසලත් බණ කියනවා, බුදුන් වඳිනවා නේද? ධර්මයේ ප්‍රකාශ කරනවා, භාවනා කරනවා. ඒ අයට කුසල තියනවද? නැහැ. ඒ අයට ඇති වෙන්නේ මේ 8 විතර. මේ 8න් එකක් ඇති වෙනවා. මේ මහා ක්‍රියාචිත්ත 8න්. දැන් අපි බලන්න ඉපේ කොහොමද මේ චෛතසික දෙන කියලා. ඥාන සම්පයුක්ත චිත්තවලට කලින් කිව්වා වගේ ප්‍රඥාව තියෙනවා. ඥාන විප්‍රයුක්ත චිත්තවලට ප්‍රඥාව නැහැ. ඒ කියන්නේ මම දවසකට ඔබට කිව්වා මේ රහතන් වහන්සේලාට පසේ බුදුහාමුදුරුවෝ සම්මා සම්බුදුන්සේ නෙමෙයි. රහතන් වහන්සේලාට හැම වෙලාවෙම ප්‍රඥාව තියෙනවා. තියෙනවා. රහතන් වහන්සේ කෙනෙකුට හැම මොහොතකම ප්‍රඥාව පිහිටනවද? නෑ. උන්වහන්සේලාට ප්‍රඥාව පිහිටන්නේ කොයි වෙලාවටද? බණ කියනකොට, ධර්මයේ සාකච්ඡා කරනකොට, භාවනා කරනකොට පමණයි ඒ ඇයට එන්නේ. එම නිසා මෙතන දිනවා ඥාන විප්‍රයුක්ත කියලා චිත්ත ටිකක්. ඉතින් ඥාන විප්‍රයුක්ත චිත්තවලදී පඤ්ඤා ඉන්ද්‍රියක් දෙන්නේ නැහැ. මෙම හේතුව නිසා උන්වහන්සේලාට විරතිය ඕනේ නැහැ. මොකද අරහත්ත්වයටපත් වෙච්ච හින්දා අකුසල් වැලකීමක් ඕනේ නැහැ. කුසලයේ කොහොමත් හැදිලා තියෙන්නේ කුසල ආය නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි අපමඤ්ඤා චෛතසික දෙක අදාළ වෙනවා. කරුණාවෙන් වැඩ කරනවා, මුදිතාවෙන් වැඩ කරනවා. දැන් ඊළඟට මට කියන්න අවශ්‍ය මේ තමයි යා ටික. මම ආයෙ යනවා මේ ස්ලයිඩ් එකකට. මෙන්න මේ ස්ලයිඩ් එක. මේ මහා කුසල චිත්ත ආදී. දැන් බලමු අපි කොච්චර චෛතසික ටිකක් එන්න පුළුවන්ද කියලා. උපරිම චෛතසික ටික කීයද? 38යි. ඒ කොහොමද බලමු. සෝමනස්ස සහගත කිව්වම මොකක්ද වෙන්නේ? සබ්බජ සාධාරණ 7යි, පකීර්ණක 6යි 13යි. ඊළඟට ඥාන සම්පයුත් ඊළඟට කුසල නිසා කීයක් එනවද? චෛතසික 19ක් එනවා. දැන් කීයද? 12යි 19යි. 12 නෙමෙයි. 13යි 19යි කීයද? 32යි. 32යි. ඊළඟට විරති චෛතසික 2යි. ඒක ඔව් විරති වලින් එකක් එන්න පුළුවන්. 1යි. එතකොට කීයද? 32යි 3යි. 3යි. ඊළඟට අපමඤ්ඤාලින් 1යි. 1යි 34යි. ඊළඟ ඥාන සම්පයුක්ත නිසා ප්‍රඥාවයි. එහෙනම් මේ පළවෙනි එකේ චෛතසික කීයක් තියෙනවද කුසල චෛතසික? 35යි. අන්න බලන විදිහ. 38ක් කියන්නේ උපරිමේ. යාර ඔක්කොම ගත්තාම 38යි. අපි දෙකට යමු. දෙකේ මොකක්ද වෙලා තියෙන්නේ? සෝමනස් සහගත සබ්බජ සාධාරණ 7යි. ප්‍රකීර්ණක 6ම වැඩ කරනවා 13යි. ඊළඟ කුසල සාධාරණ සෝපන සාධාරණ 19යි. කියන්නේ 13යි 19යි 32යි. 32යි. ඊළඟ ඥාන අපි ඊට කලින් බලමු. විරති චෛතසික 1යි. ඊළඟට 33යි. ඊළඟට අපමඤ්ඤා 1යි.
34යි. ප්‍රඥාව තියෙනවද මේ දෙවෙනි එකේ? ඥාන සම්පය. ප්‍රඥාව තියෙනවා. ඔව් ඒ ප්‍රඥාව තියෙනවා. එතකොට මෙතන මේ සසංකාරික අසංකාරික ભેදේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේවට. එතකොට ඒ ගානම තමයි මේකේ තියෙන්නේ නේ. දෙවෙනි එකෙත් ඒ ගානම තියෙනවා. තුන්වෙනි එකේ ඥාන බිත්. තුන්වෙනි එකේ වෙනසක් තියෙනවා. තුන්වෙනි එකේ මොකද්ද අවුට් වෙන්නේ මෙතන? ප්‍රඥාව ප්‍රඥාව වෙනක් කීයක් එනවද? 34යි. හතරවෙනි එකෙන් 34යි. පහට යමු පහේ කීයක් තියෙනවද? 33යි. පහේ ප්‍රීතිය නෑ. ඔව් අන්න අපි ආයි බලන්න යමු. නොපෙරණ කෙනෙක් දෙනවා. පහේ උපේක්ඛා උපකනේ. පහට ගියාම උපේක්ඛා කිව්වම සබ්බජ සාධාරණ 7යි. ප්‍රකේතන කීයද? 5යි. 5 වෙනකන් 12යි. ඊළඟට සෝම සාධාරණ කීයද? 19යි. 31යි. ඊළඟ විරති වලින් 1යි 32යි. අපමඤ්ඤා වලින් 1යි 33යි. ඊළඟ ප්‍රඥාවක් තියෙනවා 34යි. අන්න එහෙම තමයි මේක ගන්න ඕන. අපි එන මේකේ උපරිම ප්‍රමාණය චෛතසිකයේ දෙන්න පුළුවන් උපරිම ටික 38ක් වෙන්න පුළුවන්. ඒක හැබැයි එකකේ දෙන්නේ නැහැ 38ක්. එකකේ දෙන්නේ 35ක් තමයි උපරිමයක් විතර දෙන්නේ. ඊළඟ අපි ගමු විපාක චිත්ත. ඒතර විපාක චිත්තවල මොකද්ද වෙන්නේ? විපාක චිත්තවල පොඩි වෙනසක් තියෙනවා. ඇයි? මොකක්ද මේ වෙනස? විපාක චිත්තවලට විරති චෛතසික වැඩ කරන්නේ නෑ. ඊළඟට අප්පමඤ්ඤා වැඩ කරන්නේ නෑ. වැඩ කරන්නේ ප්‍රඥාව විතරයි. ඒක අපි බලමු එකක් අරගෙන. සෝමනස්සහගත. එතකොට සබ්බ සාධාරණ 7 වැඩ කරනවා. ඊළඟට ප්‍රකීර්ණක 6 වැඩ කරනවා 13යි. ඊළඟට සෝමන සාධාරණ 19. දැන් කීයද? 13යි 19යි 32යි. ඊළඟට ඥාන සම්පයුක්ත. යන කලින් අපි කියමු. දැන් එතකොට 13යි 32යි. ඊළඟට විරති නැහැ. අප්පමඤ්ඤා නැහැ. ඊළඟ එන්න පුළුවන් මොකක්ද? ප්‍රඥාව විතරයි. 33යි. අනිත් ඒවා නැහැ. ඒතර මෙතන මේ 8න් අයින් වෙන්නේ විරති 3 අයින් වෙනවා. අප්පමඤ්ඤා 2 අයින් වෙනවා. උපරිම 33යි. යම් කිරිය චිත්තවලට රහතන් වහන්සේලා හරි. දැන් රහතන් වහන්සේලාගේ කතාව මොකක්ද? උන්වහන්සේලාට අර විපාක චිත්තවල නැති වෙන දෙකක් එනවා මෙතෙන්ට ආයි මොනවද? අප්පමඤ්ඤා වැඩ කරනවා. ඒ උන්වහන්සේලා ගාව. විරති නැහැ. මහා විපාකේ විරතිත් නැහැ අප්පමඤ්ඤා. දැන් මේ කිරිය චිත්තවල වැඩ කරනවා. විරති මේ විරති වැඩ කරන්නේ නැහැ අප්පමඤ්ඤා දෙක වැඩ. අපි ගමු එකක් අරගෙන පළවෙනි එක සෝමනස්සහගත කිව්වම සබ්බිට සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි 13යි. සෝමන සාධාරණ 19යි 32යි. ඊළඟට 32යි. විරති නැත. අපමඤ්ඤා වලින් 1යි 33යි ප්‍රඥාවයි 34යි. කීයක්වද? 34 දායි. අපිට වැරදුනා. ඔව් 34ක් ආවේ. නමුත් අපි අර ඔක්කොම චෛතසික 35ක් තියෙනවා කියලා කියනවා. මොකද අර අපමඤ්ඤා දෙකත් වැඩ කරනවානේ එක එක තැන්වල. උපරිම ප්‍රමාණය 35යි. හැබැයි පළවෙනි එකේ දෙන්නේ 34යි. අපි යමු පස්වෙනි එකට යමු. උපේක්ඛා සහගත. කීයක් තිබෙනවද? 12යි නේ. 12යි. සබ්බ සාධාරණ 7යි ප්‍රකීර්ණක 5යි 12යි. ඊළඟ සෝමන සාධාරණ 19යි. ඒතර 31යි. විරති තියනවද? නෑ. අපමඤ්ඤා වලින් එකක් තියෙනවා. ඒතර 32යි නේ. ඊළඟ ප්‍රඥාව තියෙනවනේ 33යි. අන්න එහෙම ගන්න ඕන මේක. ඉතින් එතකොට දැන් මේකේ ඔබට මම පහසු වෙන්න කියන්නම් මේ නම්බර්ස් උත් වැදගත්. මෙතන පහසුම දේ තමයි හිතන්න වෙනවත්. දැන් අපි කුසලයක් කරද්දී අපට සබ්බ සාධාරණ අදාළයි, ප්‍රකීර්ණක අදාළයි, සෝබන සාධාරණ 19 අදාළයි. ඊළඟට විරති තුනෙන් එකක් යෙදෙනවා, අපමඤ්ඤාවෙන් එකක් යෙදෙනවා, ප්‍රඥාවෙන් දෙන්න පුළුවන්. ඒතර ඊට වඩා අඩු වෙන ටික අපි හදාගන්න. ඊළඟට අපි මහා විපාක චිත්ත ගත්තම විරති වැඩ කරන්නේ නැහැ, අපමඤ්ඤා වැඩ කරන්නේ නැහැ. මොකෝ මේ ගියාත්මේ කරපුවා. ඒවට අපිට කුසලයක් ආදේශ කරගන්න බෑ. ගිය බව වලින් එනේ. දැන් එතන වැඩ කරන්නේ සබ්බ සාධාරණ වැඩ කරනවා. ඒ වගේම ඊළඟට ප්‍රකීර්ණක වැඩ කරනවා, සෝබන සාධාරණ වැඩ කරනවා, ප්‍රඥාව වැඩ කරනවා. ඇයි මේ සබ්බ සාධාරණ වැඩ කරන්නේ? ඒ විදිහට ඒ ගියාත්මේ අපි එක කරේ ඒවා තියාගෙන. ඒ තියාගෙන කරපු ටික
මෙතෙන්ට එනවා. දැන් එන්නේ නැත්තේ මෙතෙන්ට එනකොට විරති අයින් වෙලා යනවා. මොකද විරති කරේ ඒක කරනකොටනේ. දැන් ඒ අපි කරගත්තේ මහා කුසල චිත්තයක්. අපට විපාකයක් වශයෙන් එනකොට විරති අයින් වෙනවා, අපමඤ්ඤ අයින්. හොඳයි. දැන් ඔය තමයි කියන්න තියෙන්නේ. දැන් අපිට පුළුවන් ප්‍රශ්න තිබෙනවා නම් ඒවට යන්න. ටිකක් අද කාලේ යනවා. මොකද හේතුව මේක මේ කයිස් 25ක් කතා කරපු නිසාද. කුසල කයිස් 25. හොඳයි. මොනවද තිබෙන ප්‍රශ්න? හාමුදුරනේ ප්‍රශ්න එන්නේ ආපහු මේක බලනකොට හාමුදුරනේ. ඔව්. නැවත පාරක් නැවත බලනකොට අනිවාර්යෙන් ප්‍රශ්න එනවා. දැනට තිබෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් අපි කතා කරපු ටිකේ මේ මට්ටම තුල ආපු තිබෙනවා නම් ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම ප්‍රශ්න එනවා බලනවා. මොකද එක සැරයක් ටිකක් අල්ලගන්න. ඊළඟ පාර තව එකක්. එහෙමනේ යන්නේ. අවසරයි හාමුදුරනේ. එතකොට දැන් අපි ධර්මය ඉගෙන ගන්නකොට අපි දැන් අර පුරුද්දෙන් සමහර ඒවා දැන් කියනකොට එහෙම අවබෝධ නොවෙන්නේ අපි ඒ ඉස්සර ආත්මවල ප්‍රඥාවෙන් එහෙම කරලා නැති නිසාද? ඔව් ඒක මෙහෙම කිව්වොත් හරි. අපිට මේ ජීවිතේ කොච්චර ධර්මය ඇහුවත් ධර්මාභි සමය වෙන්නේ නැත්තේ. ධර්මය අහනවා, ධර්ම ශ්‍රවණය කරනවා. නමුත් ධර්මාභි සමය වෙන්නේ නැත්තේ හේතුවක් නිසා. ඒ හේතුව තමයි මේ ජීවිතේ අපි ඉපදිලා තිබෙන්නේ අපි මේ ජීවිතේ පළවෙනි ප්‍රතිච්ඡ ගමම්ම ආපු හිතාන අපි කියනවා පටිසන්ධි චිත්තය කියලා. ඒ පටිසන්ධි චිත්තයට විශේෂ උනේ චිත්ත 19ක්. චිත්ත 19 එකක්. ඒතර චිත්ත 19න් එකක් තමයි අපි දැන් අපි සහේතුක මොකක්ද අපි කියන්නේ ත්‍රි හේතුක මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නේ ඔබ අපි කවුරුත් මේ වෙලාවේ මෙතන ඉන්නේ. ඒතර අපි මේ මහා විපාක චිත්ත 8න් එකක් තමයි අපිට බලපාලා ඇත්තේ අනිවාර්යයෙන්. ඒතර මේ 8න් අපි කරලා තිබෙන්නේ ওই ඥාන විප්පයුත්ත කියන ඒවා. ඒ ඥාන විප්පයුත්ත ඒවා කරාම අලෝභ දෝෂ සහිතව විතරක් කරාම ප්‍රඥාව නැතුව ඒ පුද්ගලයාට ධර්මාභි සමයක් වෙන්නේ නැහැ කියලා තමයි අභිධර්ම කියන්නේ. ඒතර ඔබ ඥාන සම්පයුක්ත එකක් කරන්නේ. එයාට අනිවාර්යයෙන්ම ධර්මාභි සමයක් වෙනවා. දැන් ඔබ ධර්ම සාහිත්‍ය අහපු සියලු දෙනා සෝතාපන්න වෙච්ච සියලුම දෙනාට ඥාන සම්පයුක්ත මහා විපාක චිත්තයක් තමයි පරිසන්දයක් වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. එහෙම තමයි අභිධර්මයේ කියන්නේ. දැන් අපි දැන් කරනකොට ඥාන සම්පයුක්තෙන් කරා නම් අපිට ටිකක් හරි හදාගන්න පුළුවන් වෙනවා නේද හාමුදුරනේ? ඔව් දැන් මේ මොහොතේ දැන් මේ වෙලාවෙත් කරන්නේ මහා කුසලයක් නේ කරන්නේ. මේ මොහොතේ දැන් හැබැයි මේක අපි කරන්නේ ප්‍රඥාවෙන් ඥාන සම්පයුක්තවද කරන්නේ. නැත්තම් මේක කරන්නේ මම ගොඩක් ධර්මයේ දැනගන්න. ධර්මයේ නම්බර් ටික දැනගන්නද මම අනිත් කෙනෙකුට වඩා දැනගන්න. නැත්තම් මගේ ඒකායන බලාපොරොත්තු මගේ ප්‍රඥාව හදාගන්න. යෝනිසෝ මනසිකාරය තුලින් සතිය හදාගෙන ප්‍රඥාවට යන්න. මගේ ඒකායන බලාපොරොත්තු අනේ එතකොට ඥාන සම්පයුක්ත වෙනවාම තමයි. දැන් ගොඩක් අයට වෙන්නේ දැන් මේක පටන් ගන්න අලෝභයෙන්නේ. මේ ආර්ය මාර්ගය අපි හදාගන්න තිබෙන්නේ අලෝභ දෝෂ වලින්. ඉතින් ගොඩක් කට්ටිය අලෝභ දෝෂ වල කරණම් ගහනවා මිසක් අමෝහයට යන්න ලොකු තල්ලුවක් අවශ්‍යයි යාට. ඉතින් ඒක ලොකු හැකියාවක්. දැන් මේ අපි කතා කරපු කාරණාවට අනුව ගියාත්මේ අපි ඥාන සම්පයුක්ත මහා විපාක චිත්තයක් කළා නැත්නම් මේ ආත්මේ ලබන්නේ යාට මේ ජීවිත ධර්මාභි සමයක් වෙන්නේ නැහැ. යාට දැනුමක් විතරයි ඇති වෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ. හරියට දැන් එක එක්කෙනාගේ දැන් බුදුහාමුදුරන්ගේ කාලෙත් කොච්චර රහත් වෙන්න උත්සාහ කරපු අය හිටියද සෝවාන් වෙච්ච අන්තිමේදී වෙච්ච ඇත්ත ඉන්නවනේ. ඒ නිසා අපිට ඒක කියන්න බෑ. හැබැයි මේ අපි ඉතින් අපි මැරෙනකොට අපිට තේරෙනවා අපිට මොකක්ද තියෙන්නේ කියලා. අන්න එතකොට අපිට පුළුවන් ඉඟියක් හදාගන්න. නමුත් මෙතන කියන විදිය අනුව ප්‍රඥාව සහිතව කරොත් ඥාන සම්ප්‍රයුක්තව කරොත් තමයි අපිට අනිවාර්යයෙන්ම ධර්මාභි සමයක් කරන්න පුළුවන්. ධර්මයේ තේරෙයි හැබැයි ධර්මාභි සමය වෙන්නේ නැහැ. ධර්මයක් අහනවා පොඩ්ඩක් තේරෙනවා ධර්මාභි සමය වෙන්නේ. තවත් දැනුමක් විතරක් වෙන්නේ ගොඩක් අයට.
මොකද අර දාලා බලන්න බෑ යාර. දවසේ ගත වෙන ජීවිතේ මේ වෙන දේවල් ටික කතා කරන දේවල් ටික ඒකයි. එතකොට දැන් මේ ආත්මේ අපි ඉගෙන ගන්න තුලින් දැන් මේ ධර්ම අවබෝධය දැන් ලැබීම තුලින් අපිට මේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට දාලා ධර්මයෙන් ඉගෙන ගැනීම තුලින් අපිට හදාගන්න පුළුවන් නේද? පුළුවන් වෙනව නේද හම්දුරනේ? දැන් මෙහිමයි දැන් අපි කවුරුවක්වත් හරියට දන්නේ නැහැ. අපි කරපු මේ මහා විපාක චිත්තේ ඥාන සම්පයුක්ත එකක්ද ඥාන විප්‍රයුක්ත එකක්ද කියලා. මේක බුදුහාමුදුරුවෝ වගේ කෙනෙකුට තමයි හරියට කියන්න පුළුවන්. ඉතින් දැන් අපිට දැන් මෙතන දැනුමක් වශයෙන් අපි දැනගත්තා. අපි මේ ජීවිතේ සෝතාපන්නවත් වෙන්නේ නැත්නම් ඥාන සම්පයුක්තයකින් නෙමෙයි අපි ඉපදලා තියෙන්නේ කියලා. දැන් අපි ඒක දන්න එක ෆැක්ට් එකක්. නමුත් දැන් ඇත්තටම දැන් ඕක අපිට කොහොමද වෙන්නේ කියන එක අපිට සුපිරි දැනුමක් අපිට නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට කරන්න දෙයක් තියෙනවා. කරන්න තියෙන්නේ මේ කරන හැම කුසලයකටම ප්‍රඥාව ගේන එක. හැම කුසලයක් කරනකොටම ප්‍රඥාවක් කියන එක. නැත්තම් අපි ඥාන විප්‍රයුක්තවයි කරන්නේ. ඒතර ආයි සංසාරේ අලෝභ දෝෂ ඇතුව මිනිස්සෙක් වෙයි ඉතින් නිවන් දකින්න බෑ. ඔය කියන්නේ සංසාරේ රිස්ක් එකක් අපි ගන්න. අවදානම. ඒක බයන්නක. අපි තව එක ප්‍රශ්නයක් අහලා අවසන් කරමු වෙලාවෙ හැටියට අද. ඊළඟට කාගේද තියෙන ප්‍රශ්න? ඉලු මහත්මිය ප්‍රශ්නයක් තිබෙනවද? දැනට නම් නෑ හාමුදුරනේ. ස්ලයිඩ්ස් ටික බලන්න පුළුවන් පස්සේ. කවුරු හරි ප්‍රශ්නයක් කතා කරනකම් මම ඊළඟ සතියේ මම හිතුවේ රූපවලට යන්න. නමුත් මට හිතුණා අර අහේතුක චිත්තවලත් හරියට එදෙන චෛතසික කතා කරේ නෑ අපි. පොඩ්ඩක් කතා කරා ඉතින්. දැන් අහේතුකක් 18ක් තියෙනවානේ. දැන් අපි මුලින්ම කතා කරේ අකුසල චිත්ත 12. ඊළඟ අහේතුක චිත්ත 18 ඊළඟට කුසල චිත්ත 24. ඊට පස්සේ අපි කතා කරන්නේ පටිසන්ධි චිත්ත කතා කරලා චිත්ත විදි කතා කරලා අපි දැන් පටන් ගත්තා චෛතසික පාඩම. චෛතසික වල අපි කතා කරා හැම චිත්තේම දැන් චෛතසික ටිකක්. එතකොට ඊළඟට කතා කරා අකුසල චෛතසික. දැන් අද කතා කරා කුසල චෛතසික 25. දැන් ඊළඟට අපි කතා කළ යුතු වෙනවා අහේතුක මේ චිත්තවල යෙදෙන චෛතසික ටික. ඊට පස්සේ මම හිතන්නේ බලාපොරොත්තු වෙන රූප පාඩමට යන්න. සම්පූර්ණ වෙනස් මේ පාඩමක්. ඒ රූප දේශනාව මම ටිකක් බැලුවා මට තේරුණා කොටස් 3කට වගේ තමයි කරන්න වෙන්නේ. තේරෙන විදිහට. නැත්නම් මොකද එකපාරට කළ තේරුමක් නෑ ඒකේ. ඒක මම කියන්නම් උත්සාහ කළා මේ රූප පාඩම දේශනාවේදී අපි ධර්මයේ මොනවද මේ රූප 28ක් තියෙනවානේ. මේ 28 මොනවද? ඒ රූප 28ත් වෙන් කරනවා නිප්පන්න අනිප්පන්න කියලා එක දෙවෙනි කොටස දාන්න පුළුවන්. තුන්වෙනි කොටසදී අපිට කරන්න පුළුවන් රූප කලාප. රූප තනි වේදෙන්නේ නැහැ. රූප කියන ඒවා අර කලාප වශයෙන් ගෲප් වෙලා තමයි රූප යෙදෙන්නේ. ඉතින් මේ රූප ගැන අපි එහෙම කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. දැනට දැන් ලබන සතියේ අහේතුක චිත්තවල කොහොමද මේ චෛතසික වැඩ කරන්නේ? තාම චෛතසිකනේ පාඩම. හොඳයි එහෙනම් වෙනත් මම හිතන්නේ ප්‍රශ්නයක් නැහැ මේ වෙලාවේ. එහෙනම් අපි පින්කම අවසන් කරමු. ලබාගත් ආ වූ සීල කුසල් අපි මළගිය ඥාතීන්ට සහ දෙවියන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද දවසේ අපි ඉගෙන ගත්තේ අපි කුසල් කරද්දී ඒ කුසල් අපි කරන්නේ මහා කුසල චිත්ත 8ක් කරහා පමණයි. ඒ 8ට ඒ වගේම අපේ පටිසංචිත්තයට ආරම්භ වෙච්ච විපාක චිත්ත 8ක් තියෙනවා. ඊටත් අමතරව විපාක උපදිච්ච විපාක චිත්ත ඊළඟට දැනට පවතින විපාක චිත්තක් තිබෙනවා. රහතන් වහන්සේලාට අදාළ වන කිරිය චිත්ත 8ක් කතා කරා. ඒ 24 කොච්චර චෛතසික ප්‍රමාණයක් විදිහට මොන චෛතසිකද තියෙන්නේ කොහොමද ඒවා වැඩ කරන්නේ කියලා අද අපි ඉගෙන ගත්තේ. එනිසායි හැම ආකාරයෙන්ම ලබාගත් ආ වූ සීල කුසල් අපි අප නමින් මියගිය සියලු ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. අපේ දෙමාපියෝ සහෝදර සහෝදරයන් ඉන්නවනම් කවුරු හරි මේ පරලෝකීය සියලු දෙනාටම මෙපින් අනුමෝදන් වෙත්වා. ඒ අය සංසාර ගමනේ දුකක ඉන්නවනම් ඒ දුකින් අත් මිදෙත්වා. අපි හැමදෙනාම මේ දේශනාවලින් බලාපොරොත්තු වන උතුම් නිර්වාණ සුවය මේ අය අවබෝධ කරගන්නවා කියලා සාදු කරනවා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු
සුඛිතා හොන්තු ඥාති. ඒ වගේම ලෝකයේ සමුදු ශාසනය පාපු ආශිර්වාද කරන ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේලාට පිටින් අනුමෝදන් කරමු. දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා. ධර්මයට අනුව නම් අභිධර්මයට අනුව නම් දෙවියෝ තරම් අභිධර්ම දේශනාවට සතුටු වෙන බ්‍රහ්මයන් දෙවියන් තරම් පිරිසක් නැහැ කියලා තමයි කියන්නේ. ඒ තමයි ගොඩාක් සතුටු වෙන්නේ වහන්න. ඒ නිසා ඒ හැමදෙනාමත් මේ සතුට වශයෙන් තිබෙන ඒ ප්‍රීතිය කුසලයේ අනුමෝදන් වෙලා ඔබව චිරාත් කාලයක් හොඳින් ආරක්ෂා කරගනු ලබත්වා. ඔබගේ සියලු කටයුතු විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පන්නභාවය, ඔබගේ ස්වයං පුරුෂයා, ඒ වගේම භාර්යාව, පවුලේ ළමයි, ඥාති හිත මිත්‍රාදී හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ලැබෙත්වා. අවසාන වශයෙන් දෙවියන්වත් පතන්නා අවබෝධයකින් උතුම් නිවන් සුවේ කරා මෙලෙත්වා කියලා සාදුකාරයෙන් පවත්වමු. ittavataca ammehi sampatang punya sampadang sabbe deva anumodantu sampasampatti siddhya. ittavataca ammehi sampatang punya sampadang sabbe bhuta anumodantu sampasampatti siddhya. ittavataca ammehi sampatang punya sampadang sabbe satta anumodantu sampasampatti siddhya. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු මේ හැම ආකාරයෙන්ම අත්පත් කරගන්නා වූ කුසල, අපි දැන් කුසල් ගැනමයි කතාත් කරේ. මේ මහා කුසල චිත්ත අට හරියට අපි කරගන්න ඕනේ. ඒ අට තුලින් තමයි විපාක චිත්ත හැදෙන්නේ. රහත් උනායින් පස්සේ කිරිය චිත්ත අට හැදෙනවා. ඒ නිසා මේ ලබාගත් ආ වූ සීල කුසල් අපි තව දියුණු කරගමු. ඒවට ප්‍රඥාව එකතු කරගනිමු. ඒ හරහා අපට අවසානයේ උතුම් අමා මහ නිර්වාණ අවබෝධය වැඩි ඈතක නොවේවා කියලා සාදුකාරයක් පවත්වමු. ඊළඟ වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිඤ්ඤතු. ඒ වගේම හෙට මතක් කරන්න කියලා කිව්වා. හෙට වස් පූජාව සවස් 7ට තිබෙනවා කියලා. 5ට නෙමෙයි 7ට තියෙනවා. සවස් 7ට තිබෙනවා කියලා. 7ට පූජාවට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීමක්. එහෙනම් සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං දානං දුර්වේන සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තං දුර්ලභේන මයං බුද්ධ පුත්තං නමමහ මහං සීලවන්තං ගුණවන්තං කේතං අතරං දුර්ලභේන තං බුද්ධං සාදු සාදු සාදු. සරණයි සම්මා ජීර්වාන් සරණයි. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ප්‍රසන්නයි. පෙරවන් සරණයි.